හරි එතකොට අපි අද Python පළවෙනි දවසේදී Python අඳුන ගන්න ඕනේ Python කියන්නේ මොකක්ද සහ මේ වෙනකොට ඔයාලා ගාව තියෙන්න ඕනේ දැනුම ගැන මම කියන්නම් ඔයගලන්ට තියෙන්න ඕනේ programming language එකක් කියන්නේ මොකක්ද program එකක් කියන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ ඒ වගේම algorithms ගැන අපි කතා කරා එතෙන්දී ඔයගලන් algorithm ගැන හොඳ අවබෝධයක් සහ ගැලීම් සටහනක් flow chart එකක් අඳින්න ඒ වගේම සුඩ කෝඩ් එකක් ලියන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ මේ වෙනකොට. සහ අපේ කලින් online classes වල තියෙන videos වලින් ඔයගලන්ට ඒ knowledge එක ආයි ගන්න පුළුවන් පොඩ්ඩක් හරි ඒකේ ගැටලුවක් තිබුණා කියලා හිතුණා. හරි දැන් අපි පටන් ගමු Python මෙතෙන්දී ඔයගලන් මුලින්ම Python කරන දරුවෙක් ඉන්නවා නම් එයාට Python download කරගන්න වෙනවා. අපි එතන ඉඳන්ම කතා කරමු. ඉතින් මුලින්ම අපි මේ site එකට ගියාම Python site එකට ගියාම Pythonම කියනවා Python ගැන. Python කියනවා Python is so powerful කියලා. And fast, right? And run everywhere means in different platforms, right? And it is friendly, easy to learn, and it is open source, right? එතකොට මේ Pythonම Python ගැන කියන හැටි හරියටම හරියට Python වලින් මොනවද කරන්නේ කියලා අපි බලමු. මේ Python site එකට ගියාම ඒකේ ගොඩක් දේවල් තියෙනවා. අපි තව ටිකකින් Python site එකට ගිහලා බලමු මොනවද Python වල තියෙන්නේ කියලා. ඇත්තටම Python නම දාලා තියෙන්නේ අර ලොකු කිඹුරාගේ නම නෙවෙයි. ඇත්තටම TV show එකක් තිබිලා තියෙනවා Python කියලා. ඉතින් ඒ හින්දා තමයි මේ Python කියලා නම දාලා තියෙන්නේ. 1990 හොයාගෙන තියෙනවා. ඇත්තටම මේ Python භාවිතා කරලා පුතේ කරන්න පුළුවන් වැඩ ටික අපි බලමු. එතකොට අදහසක් ගන්න පුළුවන් මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට පුතාලට පුළුවන් data analyze කරන්න. දැන් අනාගතේදී big data analyze data science වලට තමයි ලොකු ඉඩක් තියෙන්නේ. ඒ වගේම ලොකු රැකියා විවෘත වෙලා තියෙනවා මේ big data නැත්නම් data science වලට. ඒ වගේම cyber security වල කියන්නේ hacking ethical hacker කෙනෙක් වෙන්න Python knowledge එක ඕනේ. කියන්නේ hacking වලට use කරනවා. ඒ වගේම අපි පාවිච්චි කරන මේ desktop applications වලට පාවිච්චි කරනවා. artificial intelligence වලට පාවිච්චි කරනවා. automation ඔයගොල්ලෝ දන්නවා automation කියන්නේ අපි ගත්ත washing machine එකක් automate කරනවා. මේ ඒ වගේ hardware සම්බන්ධ කරගෙන. ඒකට automation වලට ඕනේ. ඒ වගේම web applications වලට කියන්නේ shopping cart එකක් අරගෙන මේ e-commerce site එකක් හදන්න ඒ වගේ දේවල් ඕනේ. mobile apps වලට පාවිච්චි කරනවා. testings වලට ඕනේ කරනවා. ඒතර මෙන්න අපේ Python වලින් කරන්න පුළුවන් දේවල්. හැබැයි අපි මේ ඔයගලගේ syllabus එක තුල මේ desktop applications ගොඩක් වෙලාවට right? එතකොට කාටද මේවා ඕනේ වෙන්නේ? එතකොට අපිට software engineersලාට ඕනේ. ඒ කියන්නේ පුතේ Python මුලින් ඉඳන්ම හරියට ඉගෙන ගත්තොත් ඔයගලගේ යුනිවර්සිටි ගිහිල්ලා එතන ඉඳන් වැඩි දුර ඉගෙන ගන්න තමයි මේ බේසික්ස් ටික මේ ලෙවල් වලට දාලා තියෙන්නේ. එතකොට මේ මෙතෙන්දී ඇත්තටම ලොකු ප්‍රමාණයක් ආවරණය වෙන්න තමයි මේ සිලබස් එකේ මේ කොටස දාලා තියෙන්නේ. data analyzer මම කියපු big data analyze scientistලාට ඕනේ වෙනවා. network engineersලාට ඕනේ වෙනවා. ඒ වගේම ළමයින්ටත් ඕනේ වෙනවා. right? දැන් අපි බලමු Python ගැන මේක ඔයගොල්ලන් වෙනම reading material එකක් විදිහට මම මෙතන මේ slides දෙකක් මම දාලා තියෙනවා. ඒකට අර කියපු ටිකම තමයි ආයෙ වෙලා ගන්න අවශ්‍ය නැහැ. Python is an easy to learn. So it is easy to learn programming language, very powerful language. Right? ඒ වගේම තමයි අපි ඉස්සරහට කතා කරනවා මේ no variable declaration is necessary. Variables කලින් අඳුනලා දෙන්න අවශ්‍ය නැහැ. අපි ඒක variable පාඩමේදී කතා කරනවා. සමහර languages ඔයගොල්ලෝ ඕලල් කරනකොට ඉගෙන ගත්ත Pascal වල එහෙම කලින් කියන්න ඕනේ මේ කියලා අදාළ variable එක integer බවට පත් කරලායි ගන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ integer විදිහට ගන්න. එහෙම මොකුත් නැහැ. data එක දානකොට තමයි Python වල දන්නේ මේක integer එකක් කියලා. අතර මේ integer කියන වචනේ අලුතෙන්ම කරන අය නමුත් දැන් අපි තව චුට්ටකින් කරන හින්දා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද්ද මේ integer කියන්නේ? මොකද්ද මේ data type කියන්නේ කියලා අපි කතා කරනවා. කොහොම නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ variables තියෙනවා. ඒවා කලින්
වෙන් කරලා අවශ්‍ය නැහැ. අදාළ data type එක පෙන්වන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට මේ ඉතුරු ටික ගෙත් මම මෙන්න මේ කොටස් වලට යන්නම්. open source, it is open source, run on multiple platforms. Program extension is .py. එතකොට අපි මෙන්න මේ points තුන කතා කරද්දී මේවා ඔය case sensitive variable ඔය කතන්දර අපි මේ පාඩම ඉගෙනගෙන අවසානයේදී මම අහනවා ප්‍රශ්නයක් Python ගැන මොකද හිතෙන්නේ අනික් programming languages එක කතා කරනකොට කියලා මම ඒ ප්‍රශ්නට අහුවට පස්සේ ඔයගලන්ට උත්තර දෙන්න පුළුවන්. මෙන්න තියෙනවා Python website එක. ඒතර අපි website එකට ගියාම අපිට පුළුවන් ඇත්තටම Python website එකට මම ගිහිල්ලා හිටියේ ඔයගලන් වෙන වෙලාවේ Python web එකෙන් අපිට download කරගන්න ඕන අපිට ඕනෙම version එකක් download කරගන්න පුළුවන්. ඒ වගේම about Python වලට ගියාම ඒකේ හරි ලස්සන දේවල් ගොඩක් තියෙනවා. අලුත් news ඔයාලට බලන්න පුළුවන් මෙතනින්. important announcement යටතේ. ඒ වගේම Python ගැන codes තියෙනවා. එක කෙනා ලියපුවා බලන්න ඒකත් බලන්න ඔයගොල්ලන් YouTube මොකද කියන්නේ Google මොකද Python ගැන කියන්නේ එහෙම කියලා ඔයාලට බලාගෙන යන්න පුළුවන්. මේ ICT industry එකේ giants මොනවද Python ගැන කියන්නේ කියලා. Codes about Python කියන link එක හරහා ඔයාලට යන්න පුළුවන්. එතකොට ඔයාලට තව මේකේ යටතේ මේ Python site එක හරහාම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් tutorials තියෙනවා. එතකොට news තියෙනවා events තියෙනවා downloads හරහා ඔයාලට download කරගත්තාම ඔයාලට ඒත් එක්කම Python site එක හරහා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපි යමු Python download කරාට පස්සේ ඔයාලට අවස්ථාවක් ලැබෙනවා මේ තියෙන්නේ Python අලුත් release දෙක ඔයාගේ computer එකේ operating system එකේ bit size එකත් එක්ක 64ද 32 bits ද අනුව ඔයාට පුළුවන් version එක තෝරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් installation එකට යන්න. දැන් install කරනවා කියන්නේ අපි දන්නවා setup එක double click කරාට පස්සේ අපේ machine එකට ඒක install කරගන්න පුළුවන්. එතනදී ඔයාට පුංචි වෙලාවක් යයි මේ වගේ installation එක complete වුණාට පස්සේ ඔයාට පුළුවන් දැන් ඔන්න පටන් ගන්න. එතකොට ඔයාට එන්න ඕනේ මෙන්න මේ වගේ Python shell එක එනවා. එතකොට Python shell එක ආවට පස්සේ ඔයාට මෙතන තියෙනවා ආපහු මෙනු එකක්. මෙතනින් යන්න පුළුවන් මේ ෆයිල් ඔයගේ මෙනු එකක් තියෙනවා edit shell debug කියලා යන්න පුළුවන්. එතනදී පුතාලට පුළුවන් මේකේ ක්‍රම දෙකකට රන් කරනවා අපි. එකක් තමයි shell එක තුලම ගිහිල්ලා type කරලා run කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි new window එකක් අරගෙන ඒ new window එක save කරන්න ඕන. දෙයට බලා ගන්න file save as ගිහිල්ලා ඔයා මේ file එක save කරන්න ඕනේ. දැන් මම කිව්වොත් test කියලා file එකේ නම dot එකක් තියලා py කියලා save කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ Python file එකක් කියලා save කරන්න එහෙමයි. extension එක .py මම ওই point එක කලින් slide එකක පෙන්නුවා extension should be .py කියලා. එතකොට ඔයා එහෙම දැනගෙන ඉන්න ඕනේ. එතකොට ක්‍රම දෙකටම අපි run කරනවා. මම පෙන්නන්නම් ඒ වෙලාවේ කොහොමද අපි run කරන්නේ කියලා. තාම අපි program එකක් ලිව්වේ නැති නිසා. හරි. ඔන්න දැන් මුලින්ම අපි මේ වෙනකොට අර මං කියවනේ දැනුම තියෙන්න ඕනේ program කියන්නේ මොකද්ද programming language කියන්නේ මොකක්ද කියලා අපි මේක කලින් online class එකකදීම කරා. program එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නා program is a sequence of instructions, right, that is given to computer to carry out a specific task. කිසියම් කාර්යයක් කර ගැනීම සඳහා පරිගණකය වෙත දෙන පිළිවෙලට ඒ කියන්නේ පියවර දෙන ලබන විධාන නැත්නම් උපදේශ මාලාවක් තමයි program එකක් කියලා කියන්නේ. එතකොට programming language කියලා කියන්නේ an artificial language designed to communicate instructions to computer. දැන් පරිගණකයත් එක්ක සංනිවේදනය කරන්න අවශ්‍ය කෘත්‍රිම භාෂාවක් තමයි මේ කියන්නේ. එතකොට අපිට මෙතනදී ඔය කියන විදිහට කම්පියුටර් එක ගත්තොත් දැන් ඔයගොල්ලෝ මේක දන්න දෙයක් කම්පියුටර් එක ගත්තොත් කම්පියුටර් එකේ තියෙන්නේ 1 එයා අඳුරන්නේ 1010. ඉතින් මම අඳුරන්නේ
10 නෙවෙයි ජෙනරල් ලැන්ග්වේජ් එකකට මම මෙයාට උපදෙස් දෙන්න ඕනේ. මම මෙයාට හායි කියන්න ඕනේ. එතකොට මෙයාට ඒක තේරුම් ගන්න පාවිච්චි කරන මේ ලියන භාෂාව තමයි ඔය කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ. එතකොට මේක එක් එක් භාෂාවේ ඒ රීතිවල වෙනසක් තියෙනවා. ඉතින් අපි දන්න විදිහට අපි දන්නත් භාෂා කීපයක් දැනට තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති සිංහල හොඳට, ඒ වගේම ඉංග්‍රීසි දන්නවා, ඒ වගේම දෙමළ, සමහර දරුවෝ මෙතන ඉන්නවා ජපනීස් ලැන්ග්වේජ් එක කරනවා නේ. එතකොට ඒ ලැන්ග්වේජ් එකේ තියෙන අදාළ රීති මාලාවක්. එතකොට ඒ වගේම Python භාෂාවෙත් අදාළ රීති වලට යටත්ව අපි ලියන්න ඕන. හරි. ඊළඟට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මොකද කියන්නේ කියලා බලමු. හරි. ඔන්න දැන් ඕනම ලැන්ග්වේජ් එකක තියෙන ප්‍රධානම දේවල් ටික තමයි inputs, output, ප්‍රතිදානයක් තියෙන්න ඕනේ, ආදාන තියෙනවා. ඒ වගේම computation ගණනය කිරීම කරන්න පුළුවන්. ඒ වගේම conditions select කරන්න පුළුවන්. අර අපි algorithm වලදී අපිට කියන්න පුළුවන් marks දානවා, input කරන්නේ marks. ඒ marks එක 40ට වඩා වැඩි නම් අන්න කොන්දේසියක් condition එකක්. If the marks is greater than 40, print as pass. print කරනවා කියන්නේ output එකක්. එහෙනම් එතනදිම තියෙනවා මොනවද? input එක තමයි ළමයාගේ ලකුණු. condition එක තමයි greater than 40. ඔන්න මම condition එක දුන්නා greater than 40. ඒ condition එක එහෙමනම් කරන එක print pass. that is the output. එහෙනම් අපිට තියෙනවා මොනවාද? අදාළ inputs තියෙනවා. මේ තියෙන්නේ keyboard inputs, file inputs තියෙන පුළුවන්. ඒ කියන්නේ file එකකින් ඇතුළට දාන්න පුළුවන් data. ඊට අමතරව පුතාලා අනාගතයේදී ඊළඟ chapters වලදී කතා කරනවා internet of things කරනකොට, IoT කරනකොට sensors වලුත් අපි input කරනවා. මොන හරි temperature sensor එකකින් උෂ්ණත්වය input කරන්න පුළුවන්. ඒවත් inputs තමයි. එතකොට මේ operators වලදී මොනවද අපිට එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න පුළුවන්, ගණනය කිරීම කරන්න පුළුවන්. ඒ වගේම මේ කොන්දේසිය කරහා කිසියම් දෙයක් කරන්න පුළුවන්. මොන condition එකක්. ඒ වගේම repetition නැවත නැවත කරන්න පුළුවන්. එතකොට වෙන්නේ මේ කොටස තමයි ඔය කියන ඔය process කියන කොටස තියෙන්නේ. ඊළඟට අපිට ඒවා print කරන්න පුළුවන්, screen එකේ display කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට යවන්න පුළුවන් කොහාටද? ඔයාලට යවන්න පුළුවන් ඒක තවත් file එකකට. උදාහරණයක් ඉස්කෝලේ ළමයින්ගේ නම් ටික file එකකින් අරගෙන තව file එකකට ඒගොල්ලන්ගේ නිවාස එක houses තියෙනවානේ sports meet දවස්වල නේද? ඒ house එක list එකක් හදන්න කියලා කියන්න පුළුවන්. එතකොට මොනවද input වෙන්නේ ළමයාගේ? input වෙන්නේ ළමයාගේ නම, ළමයාගේ index number එක. output වෙන්නේ මොනවද? ළමයාගේ නම සහ ළමයාගේ නිවාසය. කිසියම් ක්‍රමවේදයක් කරහා ඒ දේ කරන්න පුළුවන්. right? ඕනනම් වාගේ ඉස්කෝලේ houses තියෙනවා නම් හතරෙන් බෙදන්න පුළුවන්. බෙදලා ඉතිරිය බිඳුව නම් එක house එකකට දාන්න පුළුවන්. ඉතිරිය එක නම් තව house එකකට. ඉතින් මොකද කිසියම් කොන්දේසියක් මත කිසියම් ගණනය කිරීමක් කරලා කිසියම් ප්‍රතිඵලයක් ලබා ගත්තා. ඔය වගේ දේවල් ටිකක් තමයි පුතාලගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ Python හරහා කරන්න තියෙන විශේෂ දෙයක් නෑ. දැන් හොඳට ඔලුවට ගන්න අපි ඉන්පුට් කරන ක්‍රමවේද ටිකක් තියෙනවා. අපි අවුට්පුට් කරන ක්‍රමවේද ටිකක් තියෙනවා. ඔය ටිකට සම්බන්ධ වෙලා තිබුණත් ඔයාට අමාරු වෙන්නේ නැහැ. දැන් ප්‍රෝග්‍රෑමින් කිව්වහම එක පාටම යන්නේ නැතුව මේ අවබෝධයත් එක්ක යන්න. ඒතර මම දැනගත යුතු දේවල් මොනවද? මම එකතු කරන්න අඩු කරන්න Python වල දැනගන්න ඕනේ. මම Python වලදී වර්ණයක් selection එකක් දැනගන්න ඕනේ. මම Python තුල iteration එකක් දැනගන්න ඕනේ. මම Python තුල කිසියම් දෙයක් input කරන්න දැනගන්න ඕනේ. මම Python තුල කිසියම් දෙයක් output කරන්න දැනගන්න ඕනේ. ඔන්න ඔය ටික විතරයි පුතාලට අවශ්‍ය වෙන්නේ. right? ඔන්න දැන් ඔන්න මුලින්ම පටන් ගත්තේ output කරන්න. ඒ කියන්නේ print කරන්න. right? ඒතර ඔයාලට පුළුවන් Python වල print command එක පාවිච්චි කරලා output කරන්න පුළුවන්. හැබැයි print command එක මම අර කියන විදිහට syntaxly හරියට යන්න ඕනේ. මොකද්ද syntax කියන්නේ? මේකේ තියෙන නීති වලට යටත්ව යන්න ඕනේ. මම යනවා Python වල print එක ලියනවා
print. Hi, බලන්න මොකද වෙන්නේ කියලා error එකක් එනවා. ඇයි ඒ? P capital type කරලා. ඉතින් පුතේ A level papers වලත් මේක බැලුවා අපි. කොහොමද බැලුවේ? ළමයෙක් capital වලින් P අකුර ලියලා තියෙනවා නම් syntax error එකක් තියෙනවා කියලා ඒ ලකුණ අහිමි වෙනවා. එහෙනම් මෙතනින් පස්සේ ඔයා දැනගන්න ඕනේ print එක ලියන්න ඕනේ simple වලින්. මේකේ තියෙන විශේෂත්වය ඔන්න තරුවක් දාලා ලියා ගන්න Python වල keywords ඔන්න keyword කියලා අලුත් වචනයක් මම කිව්වා keyword අයවරුණු පද මේවා සියල්ලම simple දෙකක් ඇරෙන්න. ඒ දෙක තමයි true and false වල capital වලින් පටන් ගන්නවා T අකුර capital true වල false වල F අකුර capital හොඳට මතක තියාගන්න. දැන් මෙතනින් පස්සේ ලියන ඒවා ඔයගලන් දැන් ඔයගලන්ට එක්සෑම් එකේදී ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් නෙවෙයිනේ පුතේ එන්නේ නේද? ඔයගලන්ට ලියන්න එන්නේ. එහෙනම් ඔයගලන් ලියනකොට සිම්පල් ලියන්න ඕන. එහෙනම් අපි මෙහෙම මම දානවා hi කියලා. අන්න දැන් hi කියලා print වුණා. දැන් ඊළඟ දේ තමයි මම මෙහෙම දැම්මා. bracket එක නැතුව දැම්මා. syntax error missing parentheses. ඒ කියන්නේ print එක function එක print එකට brackets නැතුව බෑ. අන්න ඒකයි මම කියන්නේ. ඒ අදාළ භාෂාවට අදාළ නීති grammatical rules ටිකක් තියෙනවා පුතේ. ඒගොල්ලන්ගේ ව්‍යාකරණ දෝෂ වලින් මිදෙන්න බෑ. කියන්නේ අපි අදාළ ව්‍යාකරණ රීති වලට යටත්ව syntax correct keywords පාවිච්චි කරන්න ඕනේ. ලියන පිළිවෙලක් තියෙනවා. ඒතර මේක හරියටම ලියනවා නම් මේ විදිහට ගිහිල්ලා මම ආයෙ enter press කරාම මට ඒක කෝඩ් එකේ තෙන්ට ගන්න පුළුවන්. මොන බලා ගන්න ලේසි ක්‍රමයක්. මම ආයෙ type කරේ නෑ නේද පුතේ? මම කොහොමද කරේ? මම මේක මකනවා. මම හරියට ලියපු එක ගාවට mouse එකේ මේ cursor එක තියාගත්තා. keyboard එකෙන් enter කරපු ගමන් ඒක එතනට automatically ආවා. දැන් enter කරාම print වෙනවා. පුතේ අපිට මේ විදිහට shell එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් අර මං කිව්වා වගේ අර මං අලුත් window එකක් ගත්ත මතකයි නේද ඔයාලට? එහෙම ගිහිල්ලා print කියලා කියන්න පුළුවන්. දැන් මේක run කරන්නේ කොහොමද? ඒකේ තියෙනවා run කියලා menu එක. ඒ menu එකේ තියෙනවා run module නැත්නම් F5 press කරලා වඩ run කරන්න පුළුවන්. ඒ run කරනකොට ඔයාගේ ඒ ෆයිල් එක save කරලා තියෙන්න ඕනේ. ඒක save කරාට පස්සේ එයා run කරන්නේ නැවත shell එකේ පෙන්නනවා output එක. පුතේ මේ shell එකේ output එක permanent output එකක් නෙවෙයි. ඒක මෙහෙම ඇවිල්ලා මේක shell එක close කරපු වෙලාවේ ඒක නැති වෙලා යනවා. අන්න එතනදි තමයි දරුවෝ අපිට ඕනේ වෙන්නේ මොකද්ද? files වල ලියන්න permanently ලියන්න. right shell එකේ output එක ගන්න බලන්න මේක file එකකට save කරන්න පුළුවන්. අපි යන්නේ ඒක අන්තිම පාඩම විදිහට how to handle files නැත්නම් file handling කියන පාඩම යටතේදී කරන. දැන් මෙතෙන්දී ඔයාලට තේරෙනවා මේ shell එක වහපු ගමන් output එක මට අහිමි වෙනවා. එහෙනම් මම ආයෙමත් මේ විදිහට යන්න ඕනේ. හරි නේද? දැන් අපි print command එක හොඳටම දන්නවා. දැන් අපි මේ අර මම කියපු විදිහටම save කරන හැටි මම කියලා දුන්නා කලින්. ඔන්න පුතාලා නැවත බලා ගන්න. මම arrow.py අනේ ඒ කියන්නේ මොකද්ද? මම නැවත ලොකුවට ලියන්න .py යටතේ ඕනේ නමක් දීලා save කරන්න පුළුවන්. තේරුණා නේද? හරි. මේ විදිහට තමයි අපි save කරන්නේ. හරි. ඊළඟට මේ පෙන්නලා තියෙන්නේ run කරන හැටි. මම මේ දෙකම පෙන්නුවා. නමුත් ඔයගලන්ට screen එක පොඩියට පේනවා නම් ඔන්න අවස්ථාවක් තියෙනවා. හොඳට බලා ගන්න කොහොමද print කරන්නේ කියලා. run කරන්නේ කොහොමද? run module F5 right. ඊළඟට මම යනවා comment. So what is a comment? මොකද පුතේ comment එකක් කියන්නේ? Comment is a programmer's readable explanation. ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට මොනවා හරි දෙයක් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කියන්න තියෙනවා නම් එක්සැම්පල් එකක් අපිට කියන්න පුළුවන්
මම යන්නම් මගේ Python shell එකට මම කියනවා print නේ අපි දන්න එකම command එක දැනට single quotes දාන්නත් පුළුවන් මම එක පෙන්නන්නම් single quotes දාන්නත් පුළුවන් මේ string එකක් මොනවා හරි අකුරු ටිකක් ගහනකොට තමයි අපි මෙහෙම කරන්නේ පුතේ right මම මෙතන ලියනවා hash එක දාලා this is print දැන් මේක run කරා කියලා මේක පෙවුන්නේ මේක මම ලියන්නේ මටම බලා ගන්න නැත්නම් මගේ යාළුවාට බලා ගන්න නැත්නම් ඔයාලට බලා ගන්න ඒ කියන්නේ කමෙන්ට් එකකින් කරන්නේ මට අමතක වෙයි කියලා මේ කෝඩ් එක ගැන මට මොනවා හරි ලියන්න තියෙනවා නම් අපි කමෙන්ට් එක පාවිච්චි කරන and this comment is not effect with this shell මේ shell එකට බාධා කරා shell එකට මුකුත් බලපෑමක් සිදු කරන්නේ නැහැ මේ කමෙන්ට් එක. ඒකට ඔයා මේ කමෙන්ට් එක දාන විදිය දැනගෙන ඉන්න ඕනේ. hash ලකුණෙන් දාන්නේ. ඒක ඔයාගේ දැනුමේ තියෙන්න ඕනේ. මේ hash වලින් Python වල කමෙන්ට් එක දානවා වගේ ඔයාට දැන් මේ වෙනකොට තියෙනවා HTML, CSS සහ PHP. ඔය මොකද උත්තරේ? දැන් කියන්න බලන්න. මේක හරියද? ටෙක්ස්ට් කරන්න පුළුවන් ඔයගලන්ට. ඔයාලට ලියන්නත් අවස්ථාව දීලා තියෙනවා. හරි කියන එක හොයාගන්න බලන්න. මේක හරිනේ අපි මොහොතකට ඉස්සෙල්ලා කරා. ඒක ගන්න පුළුවන්. right? ඊළඟට මේක හරිද? මේක හරිද? ඒ සමානයි 1යි. This is a comment. හරි. ඊළඟට මේක මේක කමෙන්ට් එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. right? ඉතින් මොකද උත්තරේ වෙන්නේ? A D E මේ පුතා හරි දාපු තුනම හරි. එතකොට ඒකේ පෙන්නලා තියෙන්නේ මෙන්න මෙහෙම. මෙහෙම කළා hash එක දාලා this is කියලා මොනවා හරි ලියන්න පුළුවන්. ලියලා එක සමානයි 5ට. ඉතින් මොකක්ද වෙන්නේ? sorry. එක සමානයි 5ට. මෙයාලා ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කමෙන්ට් එකක්. right? හරි. එහෙනම් ඔය කියන්නේ ඔය කමෙන්ට් කියන පුංචි දේ උනත් ඒ ලෙවල් වලට අහලා තියෙනවා. ඒතර ඔයා මේක දැනගෙන හිටියොත් ඔයා මේක ප්‍රැක්ටිකල් හරියට කරලා තිබුණා මේකේ උත්තර ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි යමු Python has only few keywords. ඔන්න මම කියපු විදිහටම keywords ටික ඒකේ ඔයා දැනගන්න ඕනේ මේ ඔක්කොම කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේ බලන්න true capital T මතකයිනේ මම කිව්වද? false capital අපිට ඉතුරු ඒවා පාවිච්චි කරනකොට අපිට පුළුවන් මතක තියාගන්න මේ if එහෙම අපි පාවිච්චි කරනවා for අපි if def පාවිච්චි කරනවා and පාවිච්චි කරනවා global පාවිච්චි කරනවා right? ඒත් අපිට ඒවට මතක තියාගන්න මම මේ ටික කිව්වේ ඇයි කියලා keywords ටික දැනගන්න ඕනේ. හේතුව තමයි නම් දානකොට Python වල නම් දාන අවස්ථාවක් එනවා අපිට. variable වලට නම් දාන්න. ඒ වෙලාවේදී මේවා මේ වචන පාවිච්චි කරන තහනම්. හේතුව තමයි අපේ ජීවිතේ අපේ නම් දානකොට අපිට තියෙන ක්‍රමවේදයක් නේ. ඉපදෙන නැකත අනුව අකුරක් තියෙනවා. අකුර කීපයක් තියෙන පුළුවන්. ඒ අකුර වලින් විතරයි දාන්න පටන් ගන්න පුළුවන්. right? ඒ වගේම අපි භාවිතා කරන ක්‍රියාපද භාවිතා කරන්නේ කන්න බොන්න වගේ ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඒවා තමයි මේ අයින් කරලා තියෙන්නේ Python වල. ඒතර Python වල if කියලා ළමයෙකුට නමක් දාන්න බෑ. හේතුව තමයි if කියලා වෙන වැඩක් වෙන නිසා. කන්න කියලා නමක් දාන්න බෑ. හේතුව කන්න කියලා වෙන වැඩක් වෙන නිසා. අපිට කන්න කියලා ළමයෙක්ට සිංහල භාෂාවෙන් නම දාන්න බෑ. ඒක හින්දි වලින් නම් කන්න කියලා වෙන්න පුළුවන් නේද? right? කොහොම නමුත් අපි යමු විචල්්‍ය ගැන ඉගෙන ගන්න. variable සිංගල් මීඩියම් වලට මම නම කියනවා මම ඊයේ හැදුවේ ප්‍රසන්ටේෂන් එක
සිංහල නම් ටික මම දාලා අපෝ එවන්න ඕන. which chalyan, right? Variables are containers. මේ මම දාලා තියෙන්නේ baskets ටිකක් container එකක් කියලා පෙන්නන්න. Containers to store data values. දත්ත වල අගයන් මේ අගයන් රඳවා ගන්න පාවිච්චි කරන memory locations තමයි මේ. And it must have a name. So you can see this name in red color. මේ name, number කියලා දාලා තියෙනවා. Item. item කියන basket එකේ pen කියන වස්තුවක් තියෙනවා. number කියන basket එකේ 6 කියන value එක තියෙනවා. ඒක පෙන්වන්න පුළුවන් අපිට Python වල. මෙතන number සමානයි 6. මේක ඇත්තටම simple number වෙන්න ඕන. right? මේ simple නේ තියෙන්නේ මෙතන. simple එක. item pen. හරි. එතකොට ඔයාලට දැන් තේරෙනවා variable එකකට නමක් තියෙනවා. ඒකේ ඇතුලේ අපිට ඕනේ දෙයක් ගබඩක් කරන්න පුළුවන් කියලායි මේ කියන්නේ. Right? So variables are containers for storing data. So you can store data. That's the gabada karana puluwan. And it must have a name. So you have a name here so that you are able to find it again. I hoyanna puluwan. Number kipu gaman 6 කියලා තමයි පෙන්නන්නේ. Item kipu gaman pen එක තමයි පෙන්නන්නේ. අපි ඒක බලමු කොහොමද පෙන්නන්නේ. Right? Number 6. අන ගියා ඇතුළට number එක. ආයි මම කියන number 6 කියලා කියනවා. Name Arosha. name කිව්වොත් Arosha. ඇත්තටම name කිව්වොත් මෙහෙම name එකක් මම identify කරලා නැහැ. ඒ කියන්නේ මම කියන විදිහට මේ name එක මේ විදිහටම දාන්න ඕනේ simple වලින්ම. මෙහෙම name කිව්වම එයා කියනවා name is not identified. මෙහෙම නමක් ගැන මම දන්නේ නැහැ කලින්. මම දන්නේ මෙහෙම දෙයක් ගැන. ඒකයි Python variables case sensitive කියන්නේ. ඒ කියන්නේ මට මේ name වලට මේ name එකෙන් වෙනස් වෙලා අඳුර ගන්න පුළුවන්. උදාහරණයක් capital A කියන්නේ 5යි simple A කියන්නේ 10යි. A කිව්වට A baskets දෙකක් තියෙනවා. A simple A කියන්නේ එක basket එකක්. capital A කියන්නේ තව basket එකක්. ඕකයි case sensitive කියලා කියන්නේ. දැන් මම යනවා Python variable එකක් පෙන්නන්න. අර මම කලින් කිව්වා වගේම name නිමල්, age 19, height 5.3, right? මේකේ ලස්සන වැඩේ තියෙන්නේ creating variables in not in like other languages. Python has no command for declaring variable. කලින් කියන්නේ මේක මේ string එකක් විදිහට දාලා ඒකට name එක නිමල් දාන්න එහෙම කියන්නේ value එක දාන මොහොතේම තමයි ඒ variable එක මොන data type එකකටද වැටෙන්නේ කියලා කියන්නේ. A variable is created in the moment you first assign a value. value එක assign කරන වෙලාවේ තමයි variable එක create වෙන්නේ. ඒක හරි ලස්සනයි. ඒක හරි lazy. right? ඒක මතක තියාගන්න ඕනේ. variable එකක් assign කරන වෙලාව අපි equal එකකින් අපිට පෙන්වන්න පුළුවන්. එක සමාන ලකුණකින් පෙන්වන්න පුළුවන්. right? variable names. ඔන්න මම අර කියපු variable more descriptive names should use. That is because of readability or understandability. right? ඔයාට පුළුවන් පුතේ නම් නිකන් xy කියලා දාන්න. ඒක ලේසි තමයි. නමුත් ඉතින් ඒක x කියන්නේ මොකක්ද කියන පොඩ්ඩක් අර්ථාන්විත නමක් පාවිච්චි කරන එක හොඳයි. ඒතර ඔයාටත් ඒක පස්සේ පාවිච්චි කරනකොට ලේසි තේරෙනවා name කියන්නේ නම දාන්න. item name කියන්නේ භාණ්ඩයක නමක්. අන්න මේ වගේ ඔයා දැන් අර්ථාන්විත නමක් පාවිච්චි කරන variable එකට. right? ඒ විතර
variable name must start with a letter or underscore. Right? එවැගේම variable name cannot start with a number. number එකකින් පටන් ගන්නත් බෑ. අනිවාර්යයෙන්ම underscore වලින් විතරයි. ඒ වගේම variable names are case sensitive. ඒ කියන්නේ age are three different variable. මම කලින් කිව්වා වගේ අක්ෂර සංවේදී වෙනම capital simple හොඳට එයා අඳුනනවා. මම ඔයගලන්ට මතක ඇති දුන්නේ කොහොමද මේක? මම මෙහෙමයි දුන්නේ. මම variable එකේ නම මේ වගේ කොටුවක් ගහලා පෙන්නුවා. ඔගේ පුතේ පළවෙනි අකුර ගත්තහම ඒක වෙන්න පුළුවන් එක්ක underscore එකක් එහෙම නැත්නම් letter එක A to Z. එහෙම නැත්නම් simple A to simple Z. right? ඊළඟට ඊටු characters ටික වෙන්න පුළුවන් මොනවද? කොහොමද ඉතින් මේ දෙක ඔට්ටු වෙන්නේ නේද? මේක ගන්න පුළුවන්. You can use underscore and you can use letters. Apart from these two, you can use 0 to 9, that is numbers. අන්න ඒකයි කිව්වේ alphanumeric. ඒ කියන්නේ මේ දෙකම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කියන විදිහට numbers උයි letters උයි underscore ගන්න පුළුවන් කියන එකනේ. මෙච්චරනේ මතක තියාගන්න තියෙන්නේ. ඒ කියන්නේ you are starting with underscore or letter. Then the other characters should have letters underscore. Of course, you can have. Apart from that, you can have numbers. ඔක්කොම මතක තියාගත්තා නම් හරි. දැන් පුතාලා මෙතනදී දැනගන්න ඕනේ ඊළඟ කාරණේ තමයි නිවැරදි variable names හඳුනා ගැනීම ඊළඟ task එක තමයි. ඔන්න බලන්න my name. හරි. my underscore name එකත් හරි. underscore එක ගන්න පුළුවන් මෙතෙන්ට. underscore එකකින් පටන් ගන්න පුළුවන්. මේකත් හරි. This is also correct. Right? Then again my name එකට ලිව්වත් හරි. මේකයි වෙනස් වෙන්නේ. මේක capital N එකක් තියෙනවා. මේක ගත් හරි. my name uppercase ඔක්කොම හරි. මේ my name 2 එක කමක් නෑ. මොකද 2 පස්සට ගන්න පුළුවන්. දෙකේ ඉලක්කම මෙතනින් පස්සේ ගන්න පුළුවන්. right. හැබැයි Barry ඒව මොනවද කියලාත් අපි අඳුනගමු. 2 වලින් පටන් ගන්නට බෑ. hyphen මේ underscore නෙවෙයි මේ hyphen එක පාවිච්චි කරන්න බෑ. space පාවිච්චි කරන්න බෑ. dot පාවිච්චි කරන්න බෑ. එතකොට ඔයාලට වෙනම මතක තියාගන්න ඕනේ. අර මගේ summary එක මතක තියාගන්න හොඳටම ඇති. invalid python identifier මේ වෙනකොටත් නිවැරදි පිළිතුර ලකුණු කරලා ඔයගොල්ලෝ ඉන්නේ. එතකොට අපි ඉගෙන ගත්ත identifier එකක නම පටන් ගන්නකොට කොහොමද පටන් ගන්නෙ? underscore එකකින් හරි letter එකකින් හරි මේ letter එකකින් ගිහිල්ලා තියෙනවා ඒක හරි underscore එකකින් හරි. හැබැයි number එකකින් පටන් ගන්න බෑ. හැබැයි numbers පිටිපස්සට ආවට කමක් නෑ. ඒ කියන්නේ first character එකකට එක underscore හරි letter එකක් හරි තිබිලා ඊට පස්සේ මේ වගේ number එක දෙවෙනි character එකේ ඉඳන් එන්න පුළුවන්. අපි summary එකක් දුන්නනේ ඔයගොල්ලන්ට නේද? මේ පටන් ගන්න character එක මේක වෙන්න පුළුවන් එක්ක underscore එකක් එහෙම නැත්නම් A ඉඳන් Z වෙනකම් capital හරි simple හරි කියලා letter එකක්. මෙතනින් පස්සේ පුළුවන් A to Z කොහොමත් පුළුවන් underscore කොහොමත් පුළුවන්. ඊට අමතරව වැඩිපුර එකක් විදිහට බිඳුවේ ඉඳන් 9 ගන්න පුළුවන්. ඒකයි ඒගොල්ලෝ කිව්වේ alphanumeric and underscore. කොහොම මතක තියාගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි අමතක වෙන එකක් නෑ. මේ චිත්‍ර මතක තියාගන්න. ඒත් එක්කම තව එකක් තියෙන මොකද්ද? case sensitive කියන එක විතරයි. ඒ කියන්නේ capital අකුරු simple අකුරු වෙනම එයාට අඳුර ගන්න පුළුවන්. right? ඒ කියන්නේ capital A කියලා දාලා variable එකක් විදිහට අරගෙන දෙවෙනියට simple A කියලා දැම්මොත් ඒක දෙකක් විදිහට සලකන්නේ. A කියලා අපි එකක් විදිහට සලකුවට ඒක Python වල එයා දෙකක් විදිහට සලකන්නේ. හරි. දැන් අපි යමු ඊළඟ lesson එකට. right. assign value to multiple variables. බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අද මේ කියන්නේ x, y, z variable තුනක්. orange, banana, mango.
ඒ කියන්නේ මොකද වෙන්නේ? මේ values ටික වෙන වෙනම pass වෙනවා. X pass වෙනවා orange ට, දෙවෙනියට තියෙන එක pass වෙනවා banana, y, තුන්වෙනියට තියෙන්නේ z mango කියලා pass වෙනවා. එතකොට අපිට print x කියලා දැම්මම උත්තරේ එන්නේ orange, y කියුවහම banana, z කියුවහම mango. ඔන්න ඔය විදිහට තමයි print වෙන්නේ. ඉතින් ඒ වගේම අපි මේක මකලා ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් බලන්න. right මේ මොකද කියන්නේ? x සමානයි y සමානයි z සමානයි බිඳුව. ඒ කියන්නේ 0 to xyz. තුනම ගැහුවොත් 0 තමයි. හරි. ඔය කියන ඇක්ටිවිටි එක ඉක්මනින් අපි කරලා එමු. හරි. ඔන්න බලන්න. පුතාට පේනවා ඇති මෙතන. මම ගන්නවා a, b සමානයි 1,2,3. right. ඒ කියන්නේ a කියන්නේ මොකද්ද? 1. b කියන්නේ ඊළඟට තියෙන 2. c කියන්නේ ඊළඟට. ඒත් ඕකම පුළුවන් පුතා. දැන් මේ බලන්න values ටික පාස් කරපු හැටි a කියන එක බාස්කට් එක මෙතන. මේ පිළිවෙලට ගියා. දැන් මම මෙහෙම දැම්මොත් a, b සමානයි 1,2,3. මෙහෙම වුණොත් මොකක් වෙයිද? බාස්කට් දෙකයි value 3ක් පාස් කරන්න හදනවා. value 3ක් පාස් කරන්න හදනවා. මොකක් වෙයිද? මොකක් වෙයිද? එයා කියනවා too many values. ඒ කියන්නේ මොකද? values ගොඩයි, baskets දෙකයි. ඔන්න ඒක error එකක් ගෙන දෙනවා. හරි. එහෙනම් අපි බලමු ඊළඟ එක. a සමානයි b සමානයි c සමානයි 10යි. ඔය කියන්නේ මොකද්ද? a කියන්නේ 10යි, b කියන්නේ 10යි, c කියන්නේ 10යි, d කියන්නේ 10යි, c කියන්නේ 10යි. ඔන්න පුතා ඉගෙන ගත්තේ විශේෂ කොටස් දෙකක්. ඒ කියන්නේ අපිට මේ විදිහට එක පේරියඩ් ලියලා multiple variable වලට sign කරන්න පුළුවන් values. ඔයගොල්ලෝ දන්නවා sign කරන්නේ සමාන ලකුණක් දාලා කියලා. ඒ වගේම සමානයි සමානයි කියලා දාලා ඉවරලා එකම value එක මේ baskets තුනටම allow කරන්න පුළුවන්. හරි. අපි බලමු දැන් අපි ඉගෙන ගත්තේ දේ අපිට හොඳට වැටහුණාද කියලා බලන්න. අපි බලමු ඒ value එක output ගන්න හැටි මම ඔයගලන්ට පෙන්නුවා කලින්. ඉතින් මම මේක තව දෙයක් අලුතෙන් කියන්නම්. ඔයගලන්ට මේ මුල ටික හිමින් යන්නේ මම. දැන් මම කියවනේ value එකක් ඔන්න name කියලා value එකක් තිබුණා. name කියලා value එකක් තිබුණා. ඒ value එක මම දැම්මේ string එකක් නිසා මම නිමල් මෙහෙම single quotes එක දැම්මා. දැන් මම මේක print කරන්න කියන්නේ කොහමද? print name. මෙහෙමයි කියන්නේ. එතකොට මම print කරාම name එක print වෙනවා. එතකොට පුතේ බලන්නකො මම මේ single quotes දාලා මේ name කියන basket එකක් හදලා තියෙන්නේ. දැන් අපිට ආපහු මේකට name කියන එක double quotes දාන්න අවශ්‍ය නැහැ. බලන්න දැම්මොත් මොකද වෙන්නේ කියලා. මේකට දැම්මොත් මොකද වෙන්නේ? මේකට දැම්මොත් name කියලා print වෙනවා. මේක print වෙනවා. මට ඕනේ name කියලා print කරන්න නෙවෙයිනේ. මට ඕනේ මොකද්ද? මෙහිම basket එකක් තියෙනවා. ඒකේ නම name. ඒකට දාලා තියෙනවා නිමල් කියලා. මම name කියන එක print කරොත් මේ නිමල් කියන එක තමයි print වෙන්නේ. You can use again and again. This we call variable. මේක ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. මට name කියලා ආයෙ එක පාවිච්චි කරන්න පුළුවන්. ආයෙ දැන් මම print name කිව්වොත් නිකම්ම name කිව්වත් වෙනවා. print name එතෙන්දි පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. single quotes. මම කියන්නේ මේ name කියන variable එක print කරන්න කියලා. ඒක ASCII තියෙන value එක print කරනවා. ඔන්න බලන්න දැන් ඊළඟ එක මම කියනවා number සමානයි 10. අපි කියමුකෝ age කියලා. ඒක ලේසියිනේ. මේකට තේරෙන එකක් නේ. age සමානයි අපි කියමුකෝ එයාගේ වයස 19යි කියලා. right. හරි. දැන් මම කියනවා print age. හරි. ඔයාලට තේරෙනවද වෙනස? මම name කියලා මෙහෙම කළා single quotes එකක් දැම්මේ නැහැ. මම මෙහෙම දැම්මේ නැහැ. මේ අගයක්නේ. නේද? මෙහෙම දැම්මනම් ඒක string එකක් වෙනවා. මම දැන් තව චුට්ටකින් ඔයාලට කියලා දෙන්නම්. මොකද මේ string, මොකද මේ number, මොකද මේ integer කියන්නේ කියලා. right? හරි. එහෙනම් අපි බලමු.
presentation එකට ගිහිල්ලා බලමු මොකක්ද ඊළඟට අපිට දැනගන්න ඕනේ දේවල් තියෙන්නේ කියලා. හරි මේ බලන්න. මේ අර විදිහම එකක්. Right. මේකේ අහන්නේ consider the following assignment statements. Which of the above are syntaxically correct in Python statements? ඔන්න මම විශේෂ දෙයක් කියන්න හදනවා. ඔන්න දැන් ඔයා මේකත් බලන්නකෝ. A සමානයි නිමල්ස් address. A සමානයි නිමල්ස් address. Right? A, B, C තුනම සමානයිලු එකකට. A, B, C සමානයි 1, 2, string. A සමානයි B සමානයි 1. හරි. මම දැන් පුතාලට පෙන්වන්න හදන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. Python එකක් run කරලා බලමු. shell එක ගත්තේ මම. ඉතින් මේකනේ අහන්නේ. මෙහෙම බලාගෙන කරමුකෝ. right. ඔන්න පුතේ මම දැන් මම කලින් කියලා දීපු එකක් නේ මේක මට ඒක ප්‍රශ්නයක් නෑ. මම A, B, C සමානයි 1 කිව්වහම මොකද්ද වෙන්නේ? මෙන්න මේ ABC basket තුනටම එක දාන්න කියලා කියන දැන් ඒක මම කිව්වා එහෙම දාන්න අපිට බෑ මේක type error එකක් එනවා integer එකකට දාන්න values තුනකට මෙහෙම කඩලා දාන්න බෑ අනිත් පැත්තත් එහෙමමයි A, B කියලා දාලා value තුනක් pass කරොත් ඒකත් බෑ කියලා මම කිව්වා එතකොට too many values එතකොට ඒ දෙකම බෑ එහෙනම් ඔය අනුව බලද්දි මේ C එක කොහොමද වැරදි කියලා ඔයා දන්නවනේ. හරි මේක අපි ඉගෙන ගත්ත දෙයක් නේ. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ A, B, C කියලා අරගෙන එකක් අරගෙන එක අනික අරගෙන දෙක අනික එක අරගෙන string value එකක් hello කියන්නකො hi කියන්නකො එකම නැහැ. string කියලා දෙන එක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් A කියන්නේ 1යි B කියන්නේ 2යි C කියන්නේ අර hi කියන්නේ. ඊළඟට මම ඊට පස්සේ මේ කියන්නේ මේ C හරි D හරි E වලට යනවා මම කියලා දුන්නා ඔයගලන්ට A B සමානයි 1. ඒ කියන්නේ A B දෙකම එකට දාලා තියෙනවා. A කියන්නේ 1යි B කියන්නේ 2යි. නේ ඒක ගැටලුවක් තිබුණේ නැහැ. ඒක හරියටම හරි. එහෙනම් බලමුකෝ මොකද්ද ඊළඟ ගැටලුව තියෙන්නේ කියලා අපිට. හරි මම ආයෙ බලන්නම්කෝ. right ඔන්න මම ගන්නවා shell එක පොඩ්ඩක් මෙහාට ගමු. මේක මිනිමයිස් කරමු. දැන් මෙන්න මේ දෙක දැන් මේකේ ඔයා හොයාගත්තා C වැරදි අපි ලියමු C වැරදි ඔයා ඉගෙන ගත්තා D හරි E හරි දැනගත්තා. ඒ කියන්නේ D හරි E හරි ගන්නවා. right. දැන් අපි බලමු A සහ B වල මොකද්ද ගැටලුව කියලා. දැන් මේ පුතා හරියට දාලා තියෙනවා 4 හරිද කියලා දැන් බලන්න හදන්නේ. මොකද්ද මේ කියන්නේ? දැන් මේකේ කියන්නේ මොනහරි variable එකකට අපි නිකන් මේක variable එකකට සමාන නොකරත් මේක කරන්න පුළුවන්. අපි කිව්වොත් double quotes එකක් අරගෙන අපිට පුළුවන් hi කියලා ගහන්න. ගැටලුවක් නැහැ. single quotes අරගෙන hi කියලා ගහන්න පුළුවන්. ගැටලුවක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගහන string එක නැත්තම් මේ වාක්‍ය khණ්ඩය ඇතුලේ මේ sequence of characters ඇතුලේ මට පාවිච්චි කරන්න පුළුවන්ද single quotes ඒ හෝ double quotes ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මම මොකද දැන් කරන්නේ මේ වගේ එකක් ගන්නවා. දැන් මේ පෙන්නලා තියෙන එකනේ single quotes අරගෙන Nimal's address. දැන් Python බලනවා මේ single quotes දෙක දෙපැත්තෙන් තිබ්බොත් නම් මට තේරෙන හැබැයි මේ මෙතනත් එකක් දාලා මොකද්ද කියලා එයා confuse වෙනවා. invalid syntax. එහෙනම් ඒකෙන් බේරෙන්න පුළුවන් එක ක්‍රමයක් ඔයාලට දෙපැත්තට double quotes දාන්නවා. එයාගේ වාක්‍ය ඛණ්ඩය තුල single quotes තියෙනවා නම් ඔයා එළියට දානවා double quote.
දැන් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ B එක හරි. ඒ කියන්නේ තමන්ගේ වාක්‍ය ඛණ්ඩය තුල ඇතුලේ සිංගල් කෝට්ස් තියෙනවා නම් එළියට ඩබල් කෝට්ස් දාන්න. ඇතුලේ ඩබල් කෝට්ස් තියෙනවා නම් එළියට සිංගල් කෝට්ස් දාන්න. හරියට නිකන් මේ වගේ. He said this is my bag to me. දැන් බලන්නකෝ මේ දෙපැත්තේ එක තමයි string වලින් යන්නේ. හැබැයි මැද තියෙනවා එයා කියපු වචනයක්. He said this is my bag කියලා එයා කිව්වලු. දැන් මේක ඇතුලේ තියෙන්නේ single double quotes. හැබැයි එළියේ තියෙන්නේ single quotes. මේක එයා valid විදිහට පාවිච්චි කරනවා. එතකොට කිසියම් දැන් මෙන්න මේ විදිහට තියෙන එකක් වුණා. ඔයාට error එකක් ආවනේ. මේ error එක නතර කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයාට පුළුවන් ignore character එක දාන්න. මෙතෙන්ට මේ වගේ forward slash දාන්න පුළුවන්. sorry backslash දාන්න පුළුවන්. මේකට backslash කියන්නේ ඉතින් මෙහෙම දැම්මොත් ඔයාට එයාව ignore කරලා ගන්නවා. මේ ඒක ගැටලුවක් වෙලා නැහැ. ඒ කියන්නේ single quotes තිබුණත් ගැටලුවක් නැහැ කියලායි කියන්නේ. එතකොට අපිට ওই විදිහට පාවිච්චි කරන්න පුළුවන්. single quotes double quotes ආවොත් අපි කරන්නේ කොහොමද කියලා මේ මම කියලා දුන්නා. ඒතර මේක අතිශය වැදගත් දෙයක් ඔයගලන්ට. ඔයා දෙපැත්තේ පාවිච්චි කරනවා නම් double quotes ඇතුලේ single quotes යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එළියේ single quotes යනවා නම් ඇතුලේ double quotes යන්න පුළුවන්. ඔයාට එහෙම quotes වල ගැටලුවක් කරගන්නේ නැත්නම් ඔයාට හොඳම දේ තමයි ඔයාට ignore character එකක් පාවිච්චි කරලා Python ට කියනවා character එක දිහා බලන්නවත් එපා කියලායි මේ කියන්නේ. right? ඒ කියන්නේ ඊළඟ character එක දිහා බලන්න එපා කියලායි කියන්නේ. හරි. දැන් අපි යමු ඊළඟට. යමු ඊළඟ. මේකට යමු බලන්න. තවත් ප්‍රශ්නයක්. මේ A level ප්‍රශ්න ඊළඟට යන්නේ දිගටම. හරි. මේකේ උත්තරේ හොයාගන්න පුළුවන්ද බලන්න. 2012 යාලා තිබුණ අර විදිහටම A, B, නිමල්, 30. ඒක ගැටලුවක් නෑ. A කියන්නේ නිමල්, B කියන්නේ 30. A, B මෙතන ගැටලුවක් නෑ. අර කලින් ප්‍රශ්නේ වගේම මේක ගන්න බෑ. එහෙනම් A සමාන B සමාන එක මේක හරියට ගන්න පුළුවන්. අපි මේ කරපු දේවල් ටිකක් මේ යන්නේ දැන් ගිය අවුරුද්දේ ළමයෙක් ඊට පස්සේ අවුරුද්ද වෙනකොට මේක දන්නවා. ඒ කියන්නේ එයා මේ ප්‍රශ්නේ කරලා තිබුණොත් එයාට මේක අමාරු වෙන්නේ නැහැ. මේකත් හරි නේද? එතකොට A සමානයි true අන්න ඔයා දැනගන්න ඕනේ විශේෂ දෙයක්. මොකද A සමානයි true capital තියෙනවා. A සමානයි true simple තියෙනවා. but double quotes නැහැ. දැන් අපි බලමු මොකද්ද A සමානයි capital වල මොකද්ද ප්‍රශ්නේ? ඔයාලට මතකද මම කිව්වා keyword use කරන්න බෑ identifiers වලට කියලා කිව්වා මතකද? එහෙනම් අපි බලමු A කියලා අරගෙන ඒක true කියලා දැම්මොත් මොකක් වෙයිද? A කියන්නේ true කියලා කියනවා. එහෙනම් A කියන්නේ මොකද්ද කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් it's true. A කියලා කියන්නේ true කියලා කියනවා. එතකොට මෙහෙම දාන්න බෑ true හේතුව තමයි true කියන එක ලියනවා නම් A සමානයි true කියන එක ලියන්නම ඕන නම් වඩ ඔහොම ලියන්න පුළුවන්. ඔහොම ලියන්න පුළුවන්. A කියන්නේ true කියන මොකක් හරි එක. හරි අනර්ථය. right?
දැන් එහෙමනම් ඔයාට A කියලා මෙහෙම බය නැතුව true කියලා කියන්න බලන්න. ඒ කියන්නේ A කියන්නේ true කියන එකයි. මේක හරි. මේක වැරදි. මොකද මේක string එකක් විදිහට එයා දන්නේ. මේක ගන්න බෑ. මේ true කියන්නේ boolean value එකක්. boolean 1 කියන එක තමයි true කියලා කියන්නේ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ මේක ගන්න පුළුවන් මේක ගන්න බෑ. එහෙනම් අපි බලාගෙන යන් කොහෙද හරි පිළිතුර කියන්නේ. ඒ කියන්නේ මම නැවත යන්නම්. මේක හරි මේක වැරදි මේකත් වැරදි. එහෙනම් පිළිතුර තියනවාද බලන්න A C D only මේක විදිහට ගන්න පුළුවන්. හරිද? right. එතකොට ඔයාට මේ true කියලා ලියන්න තිබුණා ප්‍රශ්නයක් නෑ. මට single quote හරි double quote හරි දැම්මනම්. right? මොකද ඒක string එකක් නේ. ඒ හින්දා. මෙහෙම true ලිව්වට කොහොමද මේක ඇවිල්ලා මේ කියන්නේ boolean value true. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Python data types මොන විශේෂම කොටස. In programming data types is an important concept. මේ concept එක තාක් වැදගත්. ඒක තමයි අපි දානකොට දැන් අපිට ඔය baskets එකේ තියෙන මේ baskets වල විවිධ දත්ත වර්ග තියෙනවා. හරියට නිකන් basket එකකට මම apple ගෙඩියක් දැම්මත් ආයක පැලතුරක්. carrot කලයක් දැම්මත් ආයක එළවලුවක්. අන්න ඒ වගේ මේ baskets වල දාන මේ values එක එක කාණ්ඩ වලට බෙදෙනවා. එතකොට මේ විවිධ වර්ග අඳුන ගන්න. අපි අඳුන ගමු. ඒක summary එකකුත් තියෙනවා. මෙව දැක්කේ. text type string කියලා කියන්නේ පුතේ මේ string වලට පාවිච්චි කරන්න පුළුවන් characters වලට keyboard එකේ තියෙන typing characters ඒ කියන්නේ මේ A to Z alphabet එකයි alphanumeric කියන්නේ මේ numbers උයි special characters උයි ගන්න පුළුවන්. උදාහරණයක් වගේ email address එක ලියන්නකො බලන්න. email address එක දැන් සමහරුන්ගේ එකේව තියෙනවනේ දැන් DM Arosha 1 at and at sign එකක් තිබුණා gmail.com dot එකකුත් තිබුණා. ඒ කියන්නේ special characters උත් තියෙනවා. numbers උත් තියෙනවා. ඉලක්කම් අකුරු ඔක්කොම තියෙනවා. එimhe sequence එකක් ගන්න පුළුවන්. පුතේ මට number එකක් වුණත් මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි එහෙම strings ආවොත් ඔයාලට එකතු කරන්න අඩු කරන්න ඒවා බෑ. mathematical operations වලට ගන්න බෑ. numbers විදිහට යන්නේ numeric types වලට යන්නේ integer float and complex. sequence අපි ඉදිරියේදී කරනවා list tuple and range එකෙත් මේ දෙක අපි කරනවා. mapping data types වලට dic කියන දාලා දෙන මේ dictionary කරනවා. ওই ටික අපි අනිවාර්යයෙන්ම කරනවා. ඊට අමතරව sets තියෙනවා. මේ boolean type bool කියලා දාලා තියෙන bool තියෙනවා. අපි යන්නේ විශේෂ කොටගෙන යන්නේ මේ string integer float and list tuple and dictionary. ඒතර මේවා තමයි අපේ syllabus එකේ highlight වෙලා තියෙන්නේ. මම මේ හරි දාන කොටස් ටික. හරි නේද? හරියට ඔය ටික අපි හොඳින් දැනගන්න ඕනේ. ඒ කියන්නේ පොඩ්ඩක් නෙමෙයි හොඳට අඳුර ගන්න ඕනේ කොහොමද මේවා වැඩ කරන්නේ කියලා. ඒතර මම මෙතන තව summary එකක් දැම්මා. ඔයගොල්ලන්ට types වල මේ integer නැත්නම් numbers යටතේ integer float අපිට අවශ්‍යයි. sequence එකකට මම පස්සේ කතා කරනවා immutable and mutable ගැන. මෙතන mutable immutable කියලා වෙනස් වෙන්න ඕනේ. mutable immutable ගැන එතෙන්දි කතා වෙන්න ඕනේ. string tuple වෙනස් කරන්න බැරි. list කියන එක වෙනස් කරන්න පුළුවන්. dictionary ඔය ටික අපි කතා කරනවා. දැන් අපි හිමින් බලමු. දැනට ඔයගොල්ලන් එකපාරට කොහොම දැනගන්නේ නැහැ. අපි මේ ටික විතරක් කියන්කො. මුලින්ම යනවා integer float. ඔය දෙක මුලින්ම යන්. integer කියන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. float කියන්නේ ධන හෝ ඍණ දශම සංඛ්‍යා real numbers. right. මේ ගිහිල්ලා තියෙන්නේ ඒවා තමයි. මම මුලින්ම ඔයගලන්ට යනවා. අපි ඒක ප්‍රැක්ටිස් වෙන්න පුංචි එකක් කරනවා මෙහෙම. මම ගන්නවා A කියලා. A කියන්නේ 5යි. ඔන්න මම දෙන type එක හොයනවා. type ඔන්න බලන්න ගහන හැටි. type A කියන්නේ මොකද්ද? integer. දැක්කද? integer. ඒ කියන්නේ මේ value එකක් variable එකට assign කරන මොහොතේම තමයි එයා මොන type එකේද කියලා
හොයාගන්න පුළුවන්. 5.2. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එක type එක. type B කියන්නේ float එකක්. C කියන්නේ type ඔය ටික මුලින් බලමු. type C කියන්නේ string එකක්. ඔන්න types තුන අපි දැන් මේ වෙලාවේ කරන types තුන. right? ඊට පස්සේ මම තව ලස්සන වැඩක් කරන්න හදනවා. ඔන්න මම යනවා තව එකකට පුතේ. මට පුළුවන් මේ types convert කරන්න දැන්. උදාහරණයක් මෙහෙම. ඔයා දැක්ක මේ 5 කියන එක A කියන්නේ මොකද්ද කියලා ඔයා දැක්කා. 5යි නේද? integer 5ක්. මම කිව්වොත් මෙහෙම අලුත් variable එකක් ගන්නවා x කියලා. ඒක මේ ලෙසන් එකම එන්න. float කරන්න ඔය ඒව. මොකද මේ කියන්නේ මම මේ කියන්නේ මොකද? ඒව float කරන්න. ඒ කියන්නේ 5. 5ව මම float කරන්න කියනවා. එතකොට මම x කියන්නේ මොකද්ද? x කියන්නේ පරිවර්තනය. දැන් මම කරපුවානේ ඒ වල variable එක float බවට පත් කරා. එතනින් පස්සේ x කියන්නේ මොකද්ද? float අගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් type convert කරන එක තමයි මගේ මෙතන ඊළඟ slide එකේ තියෙන type conversion යටතේ. You can convert from one type to another with int කියලා දාලා float කියලා දාලා complex කියන methods වලින් මේ බලන්න x සමානයි 5යි type x integer. දැන් y වලට ගිහිල්ලා float x කරාම y වෙන්නේ මොකද්ද? float එකක් බවට පත් වෙනවා. ඔන්න පුතේ අලුත් දෙයක් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයාලට තියෙන එක type වලට මාරු කරන්න පුළුවන්. මේක විශේෂයි. මේක පුංචි කොටසක් වුණාට මේක ලොකු programs වල මේක එනවා. ඔයාලට ඕනේ දෙයක් කරගන්න පුළුවන්. හරිද? right. හරි මම ඒකට පුංචි activity එකක් කරලා පෙන්නන්නම්. හරි මම යනවා කලින්ම මම යනවා මෙහෙම. මේක ඕගොල්ලන් අඳුරන දෙයක්. 5 ධන 2. හරිද? හරි 7යි. right. මම මේක මට පුළුවන් කිසියම් values වලට සම්බන්ධ කරගෙන උදාහරණයක් a සමානයි 5යි b සමානයි 2යි කියලා ගන්න. ඊට පස්සේ මට පුළුවන් c සමානයි a එකතු කිරීම b කියලා කියන්න. එතකොට උත්තරේ එනවා c කියන්නේ 7 එනවා. දැන් ඔය 7.7 කරන්න ඕන නම් මම මොකද කරන්නේ? value එකකට ගන්න පුළුවන් float වලට කරගන්න c. මොකද මම මේ කියන්නේ c ව float කරලා d ට දාන්න කියන එක තමයි කියන්නේ. පිටිපස්සටනේ කියන්නේ. right මේ බලන්න. right මේ පේනව නේද? මේක කියන්නේ float කරන්න කවද c ව. එහෙනම් පිටිපස්සට නම් මෙහෙට කියවගෙන යන් අපි මේවා කියවන්නේ මේ විදිහට. c float කරලා d ට දාන්න. තේරුණාද? c වල යම් අගයක් වේද? c වල තියෙනවා අගය 7යි. ඒක float බවට පත් කරලා අලුත් d වලට දාන්න කියලායි කියන්නේ. ඒකට 7.0 කියලා වැටෙනවා. ඔන්න ඕක දැනගන්න ඕනේ. කියන්නේ කන්වර්ට් කරන්න. මේක පුංචි කොටසක් වුණාට questions වල මේක එන්න පුළුවන්. එවිලා තියෙනවා. හරි මේ මම කලින් කරපු කොටස අර ඔයගලන්ට පෙන්වන ඩබල් quotes use කරන හැටි he said මම මේක කලින් කරාවනේ මම ඉග්නෝර් කරන්නේ right ඔන්න මම values තුනක් දාලා තියෙනවා counter miles name අර කලින් විදිහටම මේ දාලා තියෙන integer assignment එකක් මේ තියෙන float එකක් මේ තියෙන string එකක් ඔන්න දැන් මෙතනින් පස්සේ මම කරන්නේ Python operators කරනකොට පුතාලා හොඳට බලා ගන්න මෙතන තියෙනවා mathematical operators සාරාංශයයි මම මේ දෙන්නේ comparison operators තියෙනවා ඒ වගේම logical operators තර්කමය මේ මෙහෙවන තියෙනවා
බිටුමය bitwise operators තියෙනවා. ඒතර මේ තමයි සාරාංශය අන්තිමට ඔයාගේ පොතේ මේක එන්නේ. ඩබල් පේජ් එකක් අරගෙන මේක තමයි ලියා ගන්න ඕන. ඒක ලියපු කෙනෙක් අප්ලෝඩ් කරයි, කළා නැති අය බලා ගන්න කරලා තියෙන විදිහ මේගොල්ලෝ. මුලින්ම අපි පළවෙනි පියවර විදිහට යන්න ඕනේ arithmetic operators ටික අඳුනා ගන්න. ඒතර මම මේක ඔක්කොම ප්‍රැක්ටිකලි පෙන්නනවා. මම ඒක මුලින්ම වගුවෙන් පෙන්නන්න යන්නේ මේ විදිහට. අපිට දැනගන්න ඕනේ operators එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම, මේ බෙදලා එන ඉතිරිය. Remainder after integer division. මේ තියෙන power එක මේ double slashes වලින් පෙන්නන්නේ floor division එක. ඔය ටික මම මේකේ මෙහිම පෙන්නුවට ඔක ප්‍රැක්ටිකල් වලින් මම පෙන්නන්නේ ඔයගලන්ට. එතකොට ඔයගලන්ට ඒ ප්‍රැක්ටිකල් එක බලාගත්තට පස්සේ මේ chart එකත් එක්ක යන්න පුළුවන්. හරි. ඔය කියන විදිහට මම මුලින්ම ඇඩිෂන් කියන එකට යන්නේ. මම මෙතනත් එක්ක වෙන කරන්න. මොන පුතේ ඇඩිෂන් එක අර විදිහටම යන්නම්. 5 + 2 එකතු කිරීම අමාරු නෑ. එකතු කරන්න එකතු කිරීමේ ලක්ෂණ පාවිච්චි. 5 අඩු කිරීම 2. ඊළඟ එක 5 subtraction 2 නෑ අඩු කරන්නත් යනවා. ගැටලුවක් නෑ එතන. ඊට පස්සේ 5 මම තරුවන් පෙන්නන්නේ වැඩි කරන්න. ඒකත් මේකේ තියෙනවා 5 මේ තරුවෙන් කියන්නේ multiplication, so you can multiply two numbers. ඊළඟ එක චුට්ටක් වැදගත්. මෙන්න මේක හොඳට බලන්න. මම 5 ගන්න නැතුව මම 3 ගන්නවා. 6 බෙදනවා 3ෙන්. උත්තරේ මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්න ඕනේ? 2යි නෙවෙයි 2.0 වෙන්නේ. ඇයි මේකේ විශේෂත්වයක් තියෙනවා. එයාගේ ඩිවිෂන් එකේදී ෆ්ලෝටිං නම්බර් එකක් එළියට එන්නේ. ඒක ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට විශේෂ අවස්ථාවක් මම කිව්වේ ඒක අතිශය වැදගත්. ඒක දැනගෙන ඉන්න. එතන ඉඳන් ඊළඟ ටික මම යන්න මෙහෙම මම යනවා 5 බෙදලා 2න් එන ඉතිරිය. ඔන්න විශේෂයි මේ ප්‍රතිශත ලකුණ. පේනව නේද? එහෙම දානකොට ඔයාට එන්නේ 5 අර ගන්නවා. 5 අරගෙන එයා බෙදනවා 2න්. බෙදුවාම එනවා 2යි ඉතිරිය 1 එනවා. අන්න ඒක තමයි මෙන්න මෙතනට එන්නේ. බලා ගන්න. එතකොට දැන් අපි යමු මේ විදිහට එක. ඊට පස්සේ ඊළඟ එක බලන්න 5 floor division මෙන්න මේක බලන්න බෙදලා මෙන්න මේන එක තමයි මේ පෙන්නන්නේ. මෙන්න මේ උඩ තියෙන එක. එහෙනම් ඒ කියන්නේ 2 right? පූර්ණ සංඛ්‍යා. මේනි ඉතිරිය පුතේ. දැන් මේකෙන් එන්නේ ඉතිරිය. ඒක හොඳට බලා ගන්න ඕනේ ඔයා. මේනි ඉතිරිය මේ ඉතිරිය තමයි මේ ප්‍රතිශත ලකුණෙන් එන්නේ. මේ ගාන තමයි මේ මෙහෙම කරාම එන්නේ. right? ඊළඟ එක අමාරු නෑ. තරු දෙකක් දැම්මම 5 වැඩි කිරීම 5 කියන එක තමයි කියන්නේ බලය. එතන 5 වැඩි කිරීම 5 තරු දෙකයි 3 දුන්නොත් 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 135 යන්න ඕනේ. දැන් ඔයා ওই ටික දන්නවා නම් ඊළඟට වැදගත් දේ ඔක නෙවෙයි. ඊළඟට ඔපරේටර්ස් එකපාර 2-3ක් ආවොත් කොහොමද කරන්නේ? අපි කියනවා ඔපරේටර් ප්‍රෙසිඩන්ස් අපි ප්‍රයොරිටි ලිස්ට් එක බලනවා. එතනදී මුලින්ම බ්‍රැකට්ස් ආවොත් ඒක සුළු කරන්න. ඊළඟට වාට බලය ආවොත් ඒක කරන්න. ඊළඟට වැඩි කිරීම බෙදීම ප්‍රතිශත ඒ කියන්නේ ඉතිරිය ඊළඟට ෆ්ලෝ ඩිවිෂන් එක ගන්න. ඊළඟට අවසානයේ සම ප්‍රමුඛතාවයක් තියෙනවා මේක. මේවා සම ප්‍රමුඛතාවය. අපි වගේ ගානක් හදලා බැලුවොත් මෙහෙම ගත්තොත් සම ප්‍රමුඛතාවය එකපාර තිබුණොත් අපි ගන්නෙ කොහොමද? මුලින්ම 5න් 2ක් මේ පැත්තේ ඉඳන් මේ ඊතලේ පැත්තේ ඉඳන් යන්න ඕනේ. 5න් 2 අඩු කරන්න 3යි 3ට 3ක් එකතු කරන්න 3යි 3යි 6යි. අන්න එහෙමයි ගන්නෙ. එතකොට දශම සංඛ්‍යාවක් එක්ක ඉන්ටිජර් එකක් එකතු වුණොත් උත්තරේ ෆ්ලෝටිං වෙන්නේ.
because float has high priority. මෙතෙන්දි float එක promote වෙනවා. ඒකට කියනවා type promotion කියලා. ඒක දැනගෙන ඉන්නත් ඕනේ. හරි. දැන් මම අහන ප්‍රශ්නෙට උත්තරය දෙන්න පුළුවන්ද බලමු. හරි. මෙන්න මේ ප්‍රශ්නේ 2013 ඇහුවේ. කරන්න බලන්න. කොහොමද කරන්නේ? right මේ උත්තරේ ගත්ත දරුවා හරියටම හරි. අපි ගත්ත විදිහ පෙන්නමු බලන්න යාළුවන්ට. කොහොමද ගත්තේ? පටන් ගන්න කොතනින්ද? වැඩි ප්‍රමුඛතාවය මෙතනට යන්නේ. very good. උත්තරේ කියන්න පුතේ එතන 6යි හරියටම හරි. ඊළඟට එන්නේ මොකද පුතේ? මම ලියන්නම් මෙතනින් 6 අඩු කිරීම 10 අඩු කිරීම 6 එකතු කිරීම 2.0. එහෙනම් අපි මුලින් මේක කරන්න ඕනේ. මොකද ප්‍රමුඛතාවය මෙතනට යන්නේ. දැන් ඇහෙනවද පුතාලට? ඔන්න මම ප්‍රශ්නයක් දුන්නා. මේ ප්‍රශ්නේ ඔයගලන්ට උත්තර දෙන්න පුළුවන්. ඒතර 10 එකතු කිරීම 4 බෙදී එකතු කිරීම 8 බෙදීම 4. මේකේ උත්තරේ පුතාලට ලියන්න පුළුවන්. බෝඩ් එකේම ලියන්න පුළුවන්. දොළහද එතකොට බලන්න උත්තරේ මොකක්ද දෙන්න ඕනේ කියලා. 12යි ඇයි මේ බිඳුවක් ආවේ? 12.0 ආවේ. 12 වැරදි. 12.0 මේ උත්තරේ හරි. ඇයි? හොඳයි. හැමෝම හොඳයි. එතකොට ඔයාලා දැනගන්න ඕනේ බෙදීමකදී පිළිතුර වෙන්න ඕනේ මොකද්ද කියන එක දැනගන්න. බෙදීමකදී පිළිතුර තමයි මොකද්ද? දශම ස්ථානයෙන් තමයි පිළිතුර ලැබෙන්නේ 2.0. එතකොට කෙලින්ම එකපාරට 12 කියලා දාන්න එපා. මම මේ වගේ ප්‍රශ්නයක් ලේසි ප්‍රශ්නයක් අහන්නේ නැහැ කියලා දන්නවනේ ඔයගොල්ලෝ මේ වෙලාවේ. හරි. එතකොට ඔන්න ඔහොම තමයි උත්තරේ යන්නේ.
එතකොට 10 එකතු කිරීම 8 බෙදීම 4 පිළිතුර වෙන්නේ 12යි දශම බිංදුව 12.0 මොකද මෙතෙන්දී බෙදීමකදී පිළිතුර 14 point එකක් එන්නේ floating point එකක් එක්ක ආපහු එකතු කිරීමක් આવොත් type promotion එකක් වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. වෙන තව ප්‍රශ්නයක්. මේක උසස් පෙළ ප්‍රශ්නයක්. 10 බෙදලා එන ඉතිරිය 10 තුනෙන් බෙදලා එන ඉතිරිය. හරි. very good. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. මේ ප්‍රශ්නෙට මම ඔයගලන්ට දෙන්නම් හිමින් කරන්න. R equal 11, 12, sorry, Y is equal 2.5, C is equal 4. ඊට පස්සේ අපිට කියන්න find the value of R remainder of 3 multiply C plus Y divided by Y. 10 divided by Y. right? එතකොට ඔයාට මේක ලියා ගන්න වෙනවා. ලියාගෙන values ආදේශ කරන්න වෙනවා. ආදේශ කළා මුලින්ම වැඩිම ප්‍රමුඛතාවය ඔයගොල්ලෝ දන්නවා brackets නැත්නම් power නැත්නම් ඉතුරු හතරක් එකට යනවා. කවුද? වැඩි කිරීම බෙදීම remainder after integer division and floor division එකම ප්‍රමුඛතාවය. නම් මෙතෙන්දී එකම ප්‍රමුඛතාවයට මෙයා හම්බ වෙනවා මෙයා. ඉතින් මුලින්ම මෙයා කරන්න ඕනේ. ඊට පස්සේ මෙයා. ඊට පස්සේ බෙදීමක් තියෙනවා. ඊට පස්සේ එකතු කිරීමට යන. අන්න එහෙම තමයි ප්‍රමුඛතාවය හොයාගෙන යන්නේ. right? එතකොට එතෙන්දී 12 කියලා ආවේ මොකද? 12 කියලා ආවේ. ඇයි 12 කියලා ආවට මේ දශම ස්ථානයේ මොකද? එයාගේ පිළිතුර ගන්න වෙන්නේ කොහොමද පුතේ? ගන්න වෙන්නේ floating answer එකක් එක්ක integer answer එකක් ආවම type එක promote වෙනවා. type promotion කියලා අපි කතා කරනවා. හරි. ඊළඟට හරි. අපි යමු ඊළඟට Python comparison operators කලින් slide එක අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. comparison operators අපි ඉක්මනට ඒක අඳුනගමු. මම Python shell එකම පාවිච්චි කරන්න. මේකත් එක්ක මෙහෙම දාගෙන යමු. ඔයගොල්ලන්ට පේනවා right? මම යන්නම් පුතේ 5 සමානයි එක සමාන ලකුණක් බෑ සමාන ලකුණු දෙකක් ඕනේ සමානද බලන්න එක සමානයි කියන්නේ assign කරනකොට assigning වලට තමයි single equal යන්නේ but this is we are checking whether it's equal සමානද බලන්න බැලුවහම එක උත්තරේ ඔව් එක උත්තරේ නෑ පහ සමානද පහට ඔව් එහෙනම් true බලන්න true එක නෑ හිටි t අපුර capital එහෙනම් 6 සමානද පහට නෑ false අන්න දැන් ඔයාලට පුළුවන් අදහස ගන්න 6 මේ පෙන්නන්නේ exclamation mark and equal 6 ඒ කියන්නේ 6 අසමාන 10ට අපෝනේ ඔන්න ඔය වගේ දේවල් ඔය ඉගෙන ගන්න ඕනේ. ඔන්න දැන් ලස්සන අලුත් එකකට යනවා. මම අහනවා මෙහෙම. 5 සමානද string 5ට? 5 කියන්නේ නිකන් integer 5. 5 සමානද integer 5ට? false නෑ. 5 මේ 5ට සමාන නෑ. හැබැයි 5 5ට සමානයි. integer 5ට මෙහෙම සමානයි. අන්න ඒවා අලුත් දේවල් ඉගෙන ගන්න උගලා. ඊළඟට තව අලුත් දෙයක් අහනවා. මම අහනවා A වැඩි ඕන වැඩි ලකුණ. අපි මුලින් වැඩි ලකුණ සාමාන්‍ය ඉගෙන ගමුකෝ. 10 වැඩි 5ට. ඕනේ true. මම කියනවා 10 වැඩි 10ට. 10 වැඩිද 10ට නෑ. අන්න ලස්සන දෙයක් ඉගෙන ගන්න ඕනේ විශේෂ දෙයක්. එහෙනම් මම ඉගෙන ගන්නවා අලුත් දෙයක් A වැඩිද capital B ට වැඩිද නෑ ඇයි A කියන්නේ ASCII value එක 65 66 තමයි B 67 C 68 අන්න එහෙමයි يعني ASCII value එකෙන් තමයි ආ check කරන්නේ. ඔන්න ඒක ඔයාට අලුතෙන් ඉගෙන ගන්න ඕනේ විශේෂ දෙයක්. එහෙනම් ඔයාට මේ greater than equal ඔය කොටස් වල ඉතුරු ටිකටත් ඉක්මනින් යමු අපි. මම shell එක ගන්නයි මේ හදන්නේ. shell එක මම ඔයගලන්ට පැත්තකට කරලා අරගෙන ඔයගලන්ට මේකත් එක්කම පෙන්නන්නයි මේ හදන්නේ. හරි. එහෙනම් මම යනවා
10 වැඩි හෝ සමාන 10. ඒක නම් හරි. ඒ සමාන ලකුණු තියෙනවනේ. 5 අඩුයි 2 1. right ඒක වැරදි. එහෙනම් මම කියනවා 5 අඩුයිද සමානයිද 5ට. ඒක නම් හරි. ඔන්න ඔහොම යන්න පුළුවන්. ඔන්න පිටි තව එකක් ලස්සන එකක්. true. T R U E. T capital ගහුවේ මම true. මෙහෙම true. true වැඩිද false ද? true වැඩිද false or true මොකද මේ true කියන්නේ කියලා දන්නවද? true කියන්නේ එකේ ඉලක්කම. අන්න ඒක ලියාගත්තට කමන්නේ 1. false කියන්නේ බිඳුව. එක වැඩිද බිඳුවට අන්න ඒකයි ඒ true කියලා. ඔන්න ඔයා ওই ටික දැනගන්න ඕනේ. ඊට පස්සේ මගේ 2020 කරන දරුවන්ට මේ වෙලාවෙම මතක තියාගන්න මේක නැත්තම් ඉතින්දී අමතක වෙන්නේ නැත්තම් 5 මම ගන්නවා පොඩි ලිස්ට් එකක්. ඔයගොල්ලෝ ලිස්ට් දාන්න හින්දායි මම මේ පාරේ එලව කරන දරුවන්ට දාන ප්‍රශ්නයක් මේක. 1 2 මම දාන්නම් 1 9 කියලා 1 9 වැඩිද ලිස්ට් එකක් 1 2 3 4 5 6 7 8 9 1 9 ද වැඩි 1 2 3 4 5 6 7 9 මේ ලිස්ට් එකද මේ ලිස්ට් එකද වැඩි ඈ අපි හිතන්නේ මේක කියලා. නමුත් ඒක නෙමෙයි උත්තරේ. මේක true. මේක තමයි ලොකු ලිස්ට් එක. අපිට මේ එලිමන්ට්ස් දෙකක් තිබුණා නෙවෙයි. මේකේ තියෙන ලස්සන කතාවක් තියෙනවා. එයා කම්පෙයාර් කරනවා මෙයාත් එක්ක මෙයා. පළවෙනි එක්කෙනා ඊළඟට එයා කම්පෙයාර් කරනවා පුතේ දෙවෙනි එක්කෙනාත් එක්ක මෙයා. දැන් මෙයා පරාදයිනේ. එහෙනම් මෙයා දිනුම්. එහෙනම් ඒ තමයි ලොකු. මේක තමයි ලොකු. එහෙනම් පිළිතුර වෙන්නේ ඔයා බලන්න අවුට්පුට් එක ගහනකොට true කියලා එන්න ඕන. දැක්කද දැන් තේරුණා නේද? ඔයවා විශේෂ දේවල්. එයා බලන්නේ පළවෙනි එලිමන්ට් එක බලනවා ඊට පස්සේ එක බලනවා. ඔහොම බලන දෙක කෙනක පොඩි මේක කොච්චර ලොකුණක් වැඩක් නැහැ. මෙයා බලන්නේ 1 by 1. හරි. එහෙනම් ඔය ටික තමයි කම්පැරිසන් ඔපරේටර්ස් වල ඔයා දැනගන්න ඕන. ඊළඟට අපි යනවා මේ දාලා තියෙන ඒවා තමයි විශේෂ කැලේ තමයි මේ දාලා තියෙන්නේ. දැන් මම උගන්වන්න හදන්නේ bitwise operators. bitwise operators ටික කරාට පස්සේ ඔයාලට ගොඩක් ලේසි වෙනවා ඒ ටික කරගන්න. bitwise නම් ඔයා binary values ගැන අවබෝධයක් තියෙන්න ඕනේ නැතුව බෑ මේක කරන්න. bitwise binary and එකයි මේ o එකයි මේ exclusive o. and එක කියලා කියන්නේ පුතේ and gate එකෙන් 10 කියන්නේ 1 බිංදුව 1 බිංදුව. 3 කියන්නේ බිංදුවයි බිංදුවයි එක මේ binary value convert කරගන්න දැනුම ඔබට තියෙන්න ඕනේ. ඊළඟට ඔයා මේක and gate එකක් කරහා ගියාම 1 1 තිබ්බහම විතරයි 1 වෙන්නේ. නම් උත්තරේ වෙන්න ඕනේ 2. දැක්ක නේද? මේ binary conversion එක මේ යන්නේ. අපි දැන් ඔක තව තේරෙනවද කියලා බලන්න. තව ගානකට යන්න ඕනේනේ. පොඩි ගානක් යන්න බලන්න. මොන මම ගන්නවා 15 and sign එක දාන්නේ 15 and 7. මම මේ ගාන මුලින් හදන්නම් උත්තරේ එනවද කියලා බලන්නයි ඕනේ මට. 15 කියන්නේ මොකද්ද binary? ඔයාලා ඉගෙනගෙන තියෙනවා 1 1 1 1 hexadecimal එකේ අන්තිම යාළුවා. 7 කියන්නේ මොකද්ද? 7 කියන්නේ 1 1 1. මෙතෙන්ට පොඩි බිඳුවක් දාගමුකෝ ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මෙයා AND gate එකක් කරහා යවන්න. AND gate එකක් කරහා යවුවාම 1 1 තිබුණොත් 1 ලැබෙයි. 1 1 තිබුණොත් 1 1 1 1. If you have 0 that means 0. ඕක දන්නවනේ. දැන් මේක ඔයා නැවත ඩෙසිමල් කරාම ඔයාට එන්න ඕනේ 7යි නේද? දැන් පිළිතුර 7 වුණොත් හරි AND gate එක. හරි. O gate එක මේකෙන් අපි හදාගමුකෝ. O gate එක කියලා කියන්නේ පුතේ gate එක O වෙනකොට කොහොමද වෙන්නේ? අපි මේකෙම O එකක් කියන්කෝ. 15 බලන්න O එක ලියන හැටි මේ O 7. අන්න O එකේ මොකද වෙන්නේ කියලා බලමු. අපි ඔක්කොම බලාගෙන යමු. right O gate එකකට දාන්න මේකනේ මගේ O gate එක. right 1 1 තිබුණොත් එකක් හරි 1 නම් බය වෙන්නේ නැහැ 1 දාන්න පුළුවන්. එකක් හරි 1 නම් 1. ඒ කියන්නේ පිළිතුර කීයද? 15ම මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් හරිද? දැන් තේරෙනවද? right එහෙනම් මේ තියෙන්නේ මගේ O gate එක 15. එහෙනම් අපි බලමු presentation එකේ මගේ තියෙන
මේක මකා ගමු නැත්නම් ඔයාලට පැහැදිලි නෑනේ. හරි නේද? දැන් තේරෙනවනේ. and එක හරි. එහෙනම් මේ ඕකේ. මේ ඔයක දැන් ඔයාලට තනියෙන් කියන්න පුළුවන්ද බලන්න. මේ තියෙන එක මේක බිඳුවයිනේ. මේක එකයිනේ. දැන් මේකේ උත්තරේ ගන්න 1යි 2යි 4යි 8යි. මොකක්ද උත්තරේනේ? 8යි 2යි 10යි 1යි 11. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 11 ඉලක්කම. බලන්න එනවද කියලා? හරිනේ ඇවිල්ලා තියෙනවා. හරි එහෙනම් පුතාලා දැන් දන්නවා AND ගේට් එකයි O ගේට් එකයි එක වගේ තමයි යන්නේ. මේ අඳුර ගන්න විතරයි තියෙන්නේ මේ සිම්බල් එක. right එහෙනම් අපි යමු ටක් ගාලා ඊළඟ එකට. මේ මම පෙන්නන්නේ exclusive O එකේ gates truth tables එක. මේක මම ඊපෙරේදා ඔයගලන්ට online class එකේදී කරා. exclusive O එකේ output එක 1 වෙන්නේ inputs වල එක ඒවා එකක් හරි තුනක් හරි තිබුණොත් විතරයි. කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් තිබුණොත් විතරයි නම් ඔයාලට නැවත බලන්න පුළුවන්. එකක් තිබුණොත් හරි තුනක් තිබුණොත් හරි. එහෙනම් ඒ අනුව ගියොත් මගේ exclusive O එකත් එක්ක උත්තරේ ගන්න පුළුවන්ද බලන්න. මේ තියෙන exclusive O ඔන්න එකක් හරි තිබුණත් මොකද වෙන්නේ? දෙකක් තිබුණොත් ගන්න බෑ. බිඳුව තියෙනව නම් ගන්න බෑ. එක තියෙනව නම් ගන්න බෑ. මේ පිළිතුර වෙන්නේ 1 2 4 8. 8යි 1යි 9. එහෙනම් මේකේ පිළිතුර 9 වෙන්න ඕනේ. ඒ කියන්නේ 10 exclusive O3 ගත්තොත් bitwise පිළිතුර 9 විදිහට අපිට ලැබෙන්න ඕන. හරි ආවා. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ටිකක් ගන්න. shift left and shift right මේක හරි interesting. මේකේ ඔයගලන්ට පේනවද 5 කියලා දාලා මේ less than දාලා මේකේ greater than දාලා මේකෙන් කියන්නේ shell එකෙන් එළියට පන්නන්න කියලා කියන්නේ. right? මේ 5 shell එක ඇතුළට ගන්නයි හදන්නේ. මේක shell එකෙන් එළිය පැත්තට යන්නේ. මේ shell එකෙන් එළිය පැත්තට. එහෙනම් අපි බලමු මොකද විතර වෙන්නේ කියලා. මුලින්ම 5 binary value එක ගන්න එක ලියා ගන්න. 5 කියන්නේ 1 බිංදුව 1 බිංදුව. මෙහාට දානවා කියලා කියන්නේ බිංදු දෙකක් අගට දාන්න. බිංදු දෙකක්. ඒ කියන්නේ දෙක කියලා තියෙන්නේ බිංදු දෙකක්. 3 කිව්වොත් බිංදු 3යි. දැන් මෙතන දාන්නේ බිංදු 2යි. දැන් මේකේ වැලියු එක තමයි ඔයා හදා ගන්න ඕනේ 20 කියලා එන්නේ. මේක කියන්නේ මොකද්ද? මේක තියෙනවා පිටිපස්සේ නම් වැලියු දෙකක් කපලා දාන්න කියලා කියන්නේ. එක පිළිතුර එන්නේ. නැවත බැලුවොත් මේ ඇවිල්ලා තියෙන්නේ පිළිතුර. ඒවා මතක තියාගන්න ඕනේ මේක ෂෙල් එක තුලට යනවා කියන්නේ අලුතෙන් බිංදු එකතු වෙනවා. මේකෙන් පිටිපස්සේ නම් ඉවත් වෙනවා ඩිජිට්ස්. ඩිජිට්ස් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ. හරි. ඒතර මම ඔයාලට ගාණක් දුන්නොත් ආව මෙහෙම එකක්. අපි හැමෝම දන්න එකක් ගමුකෝ. අපි හැමෝම දන්නවනේ 10. ඔය 10 බයිනරි වැලියු එක දන්නවනේ මොකද්ද කියලා? 10 binary value කියන්නේ 1010 very good. මේ 10 අරගෙන මම කිව්වොත් 10 මෙහෙට දාන්න කියලා එකක් කිව්වොත් මොකක් වෙනවද? මෙතෙන්ට අලුතෙන් bit එකක් එකතු වෙනවා. මේ මෙහෙට දානවා කියන පුතේ එකතු වෙන පැත්තට. අනිත් පැත්තට දාන්න කිව්වොත් මොකද්ද වෙන්නේ? අග bit එක ඉවත් වෙලා. එහෙනම් අග bit එක ඉවත් වෙනවා. දැන් තේරුණා නේද ඔයගලන්ට? Python logical operators වල වෙන්නේ and or not කියන operators තුන පාවිච්චි කරන්න ඕනේ. එතනදී පුතේ and එකෙන් කරන්නේ condition දෙකම හරිද කියලා බලනවා. හරි නම් උත්තරේ හරි. ඕක කිව්වහම දෙකෙන් එකක් ඔගේට් එක වගේ. not කියන්නේ condition එක බලලා ඒක හරි නම් output එක වැරදෙන්න ඕනේ. right? අපි එකක් කරලා බලමු. එතකොට ඔයගොල්ලන්ට idea එක ගන්න පුළුවන්. මම එකකට යනවා. අපි දාන්න කියන එකක් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 1
පහ වැඩිද 10ට ආයක false. එකක් හරි එකක් වැරදි. එහෙනම් තනිකර වැරදි. ඕකම ගමුකෝ ඕ එකට මොකද වෙන්නේ කියලා. ඕ වනේ පුතේ not එක not කියලා ලියලා condition එක ලියනවා. 10 වැඩිද 5ට. එහෙනම් මුලින්ම අහනවා 10 වැඩිද 5ට. ඔව්. එහෙනම් ඒක true. හැබැයි true එක නෑ කියන්නේ false. ඒකයි false කරනවා. ඒ කියන්නේ මුලින් ඔයා කොන්දේසිය බලලා කොන්දේසිය වැරදි නම් හරි කරන අපි තව එකක් බලමු නත්තර. 7 වැඩි 14. මේක වැරදිනේ. වැරදි එක වැරදි කියන්නේ ඒක හරි. අන්න දැන් ඔයාලා සියලුම ඔපරේටර්ස් ටික ඔතනින් පස්සේ දාන්න. right. මේ අන්න plus equal කියන්නේ මොකද්ද පුතේ? plus x plus equal 5 කියන්නේ පුතේ x is equal x plus 5 කියන එක වෙන විදිහකට කියනවා නම්. එතන මේක තමයි දැනගත යුතු දේ. එකෙන් වෙන දේ තමයි මේ කියන්නේ. ඒ කියන්නේ දැනට පවතින x එකට 5ක් එකතු කරලා අලුත් x හදන්න කියලා නෙමෙයි කියන්නේ. හරි. ඒ විදිහට සියලුම අද ඔපරේටර්ස් උත් එක්ක වැඩ කරන හැටි මේ පෙන්නනවා. දැන් අපේ A level ප්‍රශ්නයක් කරලා බලන්න. What is the value of variable z after executing the Python statements x is equal 1 equal to? හරියට හරි. මේ උත්තරේ හරියටම හරි. දැන් මේ පුතා හරියටම ලස්සනට කියලා තියෙනවා. දැන් මේ උත්තරේ ගත්ත එක්කෙනා x sorry z කියලා භාජනයක් අරගෙන ඒක එකට දාලා තියෙනවා. දැන් අහනවා මේ එක සමානද දෙකට කියලා. එක සමානද දෙකට කියලා අහන්නේ. ප්‍රශ්නයක්. උත්තරේ වෙන්නේ මොකද්ද? වැරදි කියලා. මේ false ලියන හැටි බලන්න. හරි. ඊළඟට පුතා මේ ප්‍රශ්නෙට යන්න බලන්න. මෙතන high priority ඔන්න මේ කළා තියෙනවා ඔයගොල්ලෝ. මේකේ මේ ප්‍රශ්නේ පැහැදිලි නෑ නේ. මේකේ ඔපරේටර්ස් ටික වැදිලා නෑ. අපි 2014 ප්‍රශ්න හිමින් කරු මේක homework එකක් විදිහට ගන්න. You can take this as a homework. මට දැන් වෙලාවේ පොත ගන්න බැරි නිසා අපි මෙතනින් මේක homework එකක් විදිහට දීලා ඔයගලන්ට ගන්නවා. මේ ඔපරේටර්ස් එක පේන්නේ නැහැ ඒකයි. මේක මකලා අපි ළඟ ස්ලයිඩ් එකට යන්න. 2013 මේක කරා කලින් කරපු ප්‍රශ්නේ. ඔන්න මම ඉන්පුට් කරන්න ගන්නනවා ඔයාලට. දැන් මෙච්චර වෙලා ඔයගොල්ලෝ values වලට assign කරලායි තිබුණේ. right? උදාහරණයක් හොඳට බලන්න මම මේ කියන කතන්දරේ. අපිට පුරුදු a is equal 6 අන්නේ වගේ දෙයක්. අපිට පුරුදු a is equal 6 ඔන්න වගේ එකක්. දැන් මම කියන්නේ එහෙම එකක් නෙමෙයි පුතේ. අපිට ඉන්පුට් කරන්න දෙනවා අවස්ථාවක්. අපි කියන ඉන්පුට් කරන්න අවස්ථාවක් දෙන්න ඕන කියලා. එහෙනම් මම මෙහෙම දානවා. මගේ නම ඉන්පුට් කරන්න අවස්ථාවක් දෙන්න කියලා කියනවා. name සමානයි ඉන්පුට් කරන්න කියලා කියනවා. දැන් මේක මෙහෙම කරාම එයා ඔහොම කළා බ්ලින්ක් වෙවි තියෙනවා. ඒතර මට ඉතින් මම දන්න නිසා මම ආරෝෂ කියලා ගහනවා. දැන් name කියන්නේ මොකක්ද කියලා අහුවාම ආරෝෂ ඔය මොකක්ද දන්නවද මම කරේ? මම කරේ මේව name කියලා බකට් එකක් ගත්තා. ඒකට මොකක් හරි වැලියු එකක් ඔයාට දෙනවා මේ මොහොතේ දාන්න. අර කලින් වගේ assign කරනව නෙමෙයි. ටයිප් කරන වෙලාවෙ ඔයාට දාන්න අවස්ථාවක් දෙනවා. ඉතින් ඒක මෙතන ලියුවනම් හොඳයිනේ අපි. එහෙනම් අපි මේක තව ටිකක් ලස්සන කරගන්න ලියමු. name සමානයි ඉන්පුට් කරන්න. ඒක ලස්සනට ලියනවා ඉතින්. Please enter your name කියලා ලස්සනට දෙකක් තියලා පෙන්නනවා. ඔන්න දැන් හරි ලස්සනයි මේක.
දැන් අපිට මෙහෙම කරාම මේ මගේ එකක් පේනවා. please enter your name. ඒතර ඕනෙම කෙනෙක් මේක දිහා බලුවම පස්සේ ස්පේස් එකක් තියෙනවා. ඔයාගේ නම දාන්න මම ලස්සනට මගේ නම ලියනවා. කොහොම ලියන්න පුළුවන්. දැක්ක නේද පුතේ? අන්න ඒ විදිහට අපිට පුළුවන් string input කරන්න ඔය විදිහට. ඕක ඉතින් සමහර දරුවෝ මෙහෙම ලියනවා. මෙතනට input කරන්න කලින් str කියලා string convert කරන්න කියලා මෙතනින් මේ bracket එක වහන්න. ඕකත් හරි. නිකම්ම දැම්මත් automatic by default input වෙන්නේ කොහොමද? by default input වෙන්නේ strings විදිහට. right? එතකොට අපිට පුළුවන් මේ විදිහට string input කරන්න සහ input කරන එක අපිට පුළුවන් convert කරන්න අදාළ integer නම් integer එහෙම කරන්න පුළුවන්. මම කියනවා මෙහෙම age input කරන්න. එහෙනම් අපි ලියමු ලස්සනට මේක මොකද කරන්න ඕනේ කියලා. input නැත්නම් enter දැන් මේ age කියලා කිව්වට මේක මම integer බවට පත් කළ යුතුම වෙනවා. බලන්න මම කරපු විදිහේ input තමයි code එක. input තමයි ඔයා කරන්න ඕනේ activity එක. හැබැයි ඒක නිකන් බෑ අර type conversion එක කරලා ගන්න ඕනේ. මේක මම කලින් කිව්වා මතකද type convert කරන්න ඕනේ කියලා. ආයෙම කරලා ගන්න. input කරන row එක අපි ඒ කියන්නේ string එකක් නේ default වෙන්නේ. ඒක අපි integer බවට පත් කරනවා. බලන්න enter integer කොහොම ඔන්න ඔයගලගේ වයස 19යි. හරි. එහෙනම් අපි තව මොකක් හරි අපි වань price කියන floating එකක් ගමුකෝ. එහෙනම් price කියලා අරගෙන මම ගන්නවා input කරන්න enterprise කියලා දානවා. හැබැයි ඒක මෙතනින් කියනවා මම load කරලා දෙන්න. බලන්න මේ bracket එක අරපුවාම මෙතන වහන්න බෑ bracket එක. දැන් මම කියන price එක input කරන්න කියලා. මම price එක දානවා 8.0. දැක්කද? ඔන්න ඔය විදිහට ඔයාට වර්ග 3ෙන් input කරන්න මම දැන් කියලා දුන්නා. ඒ කියන්නේ සාමාන්‍ය input එකක් ඔයාට පුළුවන් input කියලා යන්න string input එකක්. ඒ වගේම ඔයාට පුළුවන් input කරන්න number එකක් integer number එකක්. ඒ කියන්නේ whole number එකක්. ඒ වගේම ඔයාට floating point නැත්නම් real number එකක් input කරන්න මම වර්ග 3ම කියලා දුන්නා බෑ. ඊළඟට පුතේ මම දැන් ඔයාලට පුංචි activity එකක් කරන්න යනවා. මේක මකලා ගමු. ඔයගලන්ට පේන්නේ නැති නිසා. මේ තියෙන මම input කරපු වර්ග තුන. name, quantity, price වල තුනක් input. right? මේ input කරා නම. මේ වර්ග තුනම input කරා. අපි අපේ අලුත් ප්‍රශ්න විදිහට numbers දෙකක් input කරලා ඒකේ total එක ගන්න කර ඔය ටික කරාට පස්සේ මම ගණන් ගොඩක් දීලා මේ session එක අද session එක ඉවර කරනවා. ඊට පස්සේ අපි හෙට හම්බ වෙනවා මේ වෙලාවටම ටික අපිට කරන්න පුළුවන්. හරි. ඔන්න මම මේ ප්‍රශ්නේ කරන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ flow chart එක ගහන්න දානවා. input number 1 number 2 total කියන්නේ මගේ process එක process කරන්න දානවා. print command එකෙන් print කරන්න දානවා. දැන් අපි යමුකෝ බලන්න ඔක කරන හැටි. ඔන්න කරන හැටි බලා ගන්න. number 1 input කරන්න एक integer බවට පත් කරලා enter number. දෙවෙනි එක number 2 integer number බවට පත් කරලා ගන්න. ඊට පස්සේ total එක ගන්න. ඒක වාට print කරන්න ඕනේ total එක. මේ බලන්න මේ tot එක තමයි print කරන්නේ. බලන්න ලියන හැටි tot සමානයි number 1 plus number 2. දැන් පුතේ මේ program එක කරලා මේක save කරන විදිහ බලන්න චුට්ටක්. මේක කැමති නමකින් .py දාලා save කරන්න. කරලා run කරන්න තියෙන run module වලට ගිහිල්ලා run කරන්න. මේ තියෙන run module වලට run. ඔය activity එක මම දුන්නාට පස්සේ පුතාලට මම ප්‍රශ්න කීපයක් දෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොම ඔයාලා අහන්න ඕන. right? මම දෙනවා මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ. Find the sum and average of three numbers. ඒක ලියා ගන්න.
පළවෙනි ප්‍රශ්නේ. සංඛ්‍යා 3ක ඒ කියන්නේ කොටින්ම කියනවා නම් ඔයා නිකන් මවා ගන්න මෙහෙම ඔයාගේ උසස් පෙළ ලකුණු 3 එකතු කරලා ඒකේ එකතුව ගන්න අවරේජ් එක ගන්න. එහෙම කරන්න. මේ තියෙන්නේ අදාළ ෆ්ලෝ chart. ඊළඟට මම ඔයාට දෙනවා කිසියම් උෂ්ණත්වයක් ෆැරන්හයිට් වලින්. ඔයා ඒක සෙල්සියස් වලට හරවන්නත් ඕනේ. ඒ පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ෆැරන්හයිට් වලින් දෙන එක සෙල්සියස් කරන්න. ඊළඟ එක සෙල්සියස් දෙන එක ෆැරන්හයිට් කරන්න. ඒ කියන්නේ ටෙම්පරේචර් කන්වර්ටර් එකක් හදන්න. මේක පුංචි ගාණක් නෙමෙයි. ඇත්තටම වටිනා ගාණක්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට වාගේ. මේකේ පිළිතුරු ඒවා බලන්න නැතුව කරන්න ඕනේ. මම ඔයාලට අරය ලබා දීලා ලියා ගන්න අරය ලබා දී වර්ගඵලයේ සෙවීම. So you have to input radius, then calculate the area of a circle. Next, ඊළඟ question එක. Calculate the BMI. On a BMI එක calculate කරන්න පුතේ. You have to input weight and height. Equation එක මම දීලා තියෙනවා. ඕන ලියා ගන්න BMI is equal weight divided by height into height. පුතා මේක meters වලින් input කරන්න. Height into height. දැන් මෙතනදී ප්‍රකතා ලැයිස්තුව බලන්න. ආවට ගියාට operators use කරන්න බෑ. ඊළඟට තව ප්‍රශ්නයක් මම දෙනවා. ඒක ලියා ගන්න. Input item name, item price, quantity. item name එකයි item price එකයි quantity එකයි තුනම දුන්නාට පස්සේ මට නැවත bill එක calculate කරලා දෙන්න ඕනේ. bill එක. bill එක ඕනේ මට. ඒ කියන්නේ උදාහරණයක් නිකන් හිතන්නකො පෑනක් ඊට පස්සේ price එක රුපියල් 50යි 125යි පෑන් දෙකක් මට bill එක ඕනේ. හරි. අපි ඒ වගේ ප්‍රශ්න ටිකක් දැන් කතා කරන්න ඕනේ. ඔන්න මම ඔයගලන්ට එක්ක පළවෙනි ප්‍රශ්නේ කරන්න යනවා ඇක්ටිවිටි එක විදිහට. ප්‍රැක්ටිකල් මම ප්‍රශ්න ටික වෙනම ඔයගලන්ට එවනවා. හරි මම මෙතන මේ ෂෙල් එක වහලා අලුත් මේකට යනවා මම එතෙන්දී ලියනවා පළවෙනි ප්‍රශ්නයක් කරමු number 1 සමානයි ඉන්ටිජර් කරලා input කරන්න enter number 1 ලස්සනට හොඳට ඉඩ තියලා දෙන්න. ඒතර ලස්සනට print වෙනවා. right ඊළඟට number 2 බලන්න මම ගන්න හැටි 2 එක ගන්න පුළුවන්. number 2 මේක equal එක new වැටුනේ නේද? දැන් හරි integer input enter number 2 integer වැරදුනානේ. හරි දැන් හරිනේ. number 2 දෙවෙනි number එකත් input කරන එක හොඳට ඉඩ තියලා මේ colon එකක් දාලා එහෙම දෙනවා. දැන් කියනවා total සමානයි number 1 plus number 2. හරි නේද මම? හරි. ඉතින් number 1 ගත්තා number 2 ගත්තා. දැන් මගේ අර flow chart එක ලං කරගත්තා නම් මට පුළුවන් මොකද මගේ flow chart එක මේක ගැන තමයි මම මේ කතා කරන්නේ. දැන් පුතාලට පේනවනේ මේක තමයි මම කතා කරන්නේ. ඊළඟට මම මොකද්ද කරන්නේ print ඒ අවසානයේක print මෙතන තියෙන මේ print එක. එහෙනම් print කියලා කියනවා print dot. හොඳට බලන්න මේක save කරලා
කරන්න ඕනේ මම dot කියලාම දානවා dot.py save කරා py extension එකෙන් save කරලා run module කියලා run කරන්න පටන් ගන්නවා. දැන් එයා ඔයාලට දෙනවා අවස්ථාවක් enter number 1 මම මුලින් දන්නේ නැති චූටි සංඛ්‍යාවක් දෙනවා. enter number 2 7යි. ඔක හරි ගියාට පස්සේ මට තියෙන ආයි මේක shell එක ආයි වහන්න පුළුවන්. ඔයාලා ආයි run කරනකොට මට දැන් ලොකු සංඛ්‍යාවක් දාලා එකපාර කරන්න පුළුවන්. හරි. එතකොට උත්තරේ ආවා. එතකොට ඔය විදිහට මට පුළුවන් මේක තවත් ලස්සන කරන්න.